හරි. එතකොට දැන් අපි ඉන්නේ අපේ දෙවෙනි පාඩමේ. ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාර ධර්ම. අපේ පළවෙනි පාඩම ව්‍යාපාර පදනම හා පරිසරය. එතකොට අපි පළවෙනි පාඩමෙන් කතා කරේ මොනවද කියලා සාරාංශයක් විදිහට ගත්තොත් කොහොමද දෙන්නේ? එතකොට පළවෙනි පාඩම පුරාවට එතකොට කතා කරේ ව්‍යාපාර කියන්නේ මොකද්ද? ව්‍යාපාරවල තියෙන මූලික දේවල් ටික. ව්‍යාපාරවල මොකද වෙන්නේ? ওই ටිකනේ. දැන් දෙවෙනි පාඩමට ඇවිල්ලා අපි කතා කරන්න හදනවා. දැන් මේකේදී පුතේ ඔයගොල්ලෝ අපිට විශේෂයෙන් කියලා දෙනවා ව්‍යාපාර කරනකොට. බිස්නස් එකක් කරනකොට අර හැමෝටම සාධාරණයක් වෙන විදිහට කොහොමද මේ ව්‍යාපාරය කරන්නේ? එහෙම නැත්නම් තමන්ගේ ලාභය කරා යද්දී තමන්ගේ අරමුණු කරා යද්දී ව්‍යාපාරික වශයෙන් අනිත් අයට අසාධාරණයක් නොකර යන්න. ඒ හැමෝටම සාධාරණයක් වෙන විදිහට තමන්ගේ ව්‍යාපාරික අරමුණු වලට යන්න. ඒක තමයි මේකෙන් කියන්නේ. සමාජ වගකීමක් ඇතුව ව්‍යාපාර කරනවා කියන්නේ ඒකයි. දැන් ගියසති අපි මේක තේරුම් ගත්තනේ. ගියසති මම ඔයගොල්ලන්ට කියලා දුන්නා සමාජ වගකීම් ඉටු කරනවා කියන එකේ අර්ථය. එහෙම නැත්නම් සමාජ වගකීමක් ඇතුව ව්‍යාපාර කරනවා කියන එකේ මොකද්ද අදහස් වෙන්නේ කියලා. මම කිව්වා මේක එක එක්කෙනා එක එක විදිහට නිර්වචනය කරලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ කෙටියෙන්ම තේරුම් ගන්න සමාජ වගකීමක් ඇතුව ව්‍යාපාර කරනවා කියන එකේ අදහස තමයි හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන්නේ. කාටවත් අසාධාරණයක් නොවන විදිහට ව්‍යාපාර කරනවා කියන්නේ. දැන් මේ වගේ පාඩමක් කතා කරන්න සිද්ධ වුණේයි කියලා මම කිව්වනේ. අපි අතීතයේ ඉඳලා පුතේ ව්‍යාපාර කරද්දී හැමෝම බැලුවේ තමන්ගේ ලාභය විතරයි. එහෙම නැත්නම් අර කෙසේ හෝ ලාභ ලැබීම කියන තියරියේ තමයි ගොඩාක් ව්‍යාපාරිකයෝ කටයුතු කරන්නේ. ව්‍යාපාරිකයට හැම වෙලේම ඕනේ කොහොම හරි කමන්නේ ලාභයක් ගලපන්න. ඒකට ව්‍යාපාරික වශයෙන් අපි ලොකු දියුණුවක් දැන් අත්කරගෙන තියෙනවානේ. මිනිස්සු ඍජු නිෂ්පාදනය වගේ ප්‍රාථමික අවධියේ පටන් අරගෙන මේ වෙනකොට විද්‍යුත් වාණිජ්‍ය වගේ තැන් වලට දක්වා මිනිස්සු ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒකෙදි ලොකු දියුණුවක් අපිට පේනවා. ලොකු වැදගත් සම්දිස්ථාන අපි පහු කරගෙන ආවා. කාර්මික විප්ලවය සිද්ධ වුණා, විද්‍යුත් වාණිජ්‍ය බිහි වුණා, ගෝලීයකරණය බිහි වුණා, තොරතුරු තාක්ෂණය බිහි වෙලා තියෙනවා. තාක්ෂණයේ වේගින් දියුණු වෙලා තියෙනවා. අපි සෑහෙන දියුණු වුණා. ඒකත් අපි ව්‍යාපාරික වශයෙන් මිනිස්සු මේ විදිහට මේ ආපු ඉස්සරහට ආවහම අපි දැක්කේ ඒකෙන් සිද්ධ වෙන හොඳ දේවල් ටික විතරනේ. අපේ අතීත પરම්පරාවන් වල හිටපු මිනිස්සුත් එක්ක බැලුවහම අපි අද හරි දියුණු. අපිට ඒක වාසියක් විදිහට පේනවා. ව්‍යාපාරික වශයෙන් මේ අතීත දියුණු. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේකෙදී අපිට නොපෙනුනාට සෑහෙන අසාධාරණකම් සිද්ධ වෙලා තියෙනවා මේ ව්‍යාපාරිකයෝ මේ ආපු ගමනේ. කාටද අසාධාරණකම් වෙලා තියෙන්නේ? විශේෂයෙන් මේ අපේ පරිසරයේ සෑහෙන අසාධාරණ දේවල් වෙලා තියෙනවා. එතනින් ගියාම සේවකයන්ට ව්‍යාපාර වල වැඩ කරනවා. එතකොට අයිතිකරුවන්ට ඒ ව්‍යාපාර වලට සල්ලි යොදන අයිතිකරුවන්ට. එහෙම නැත්නම් මේ ව්‍යාපාර වලින් භාණ්ඩ සේවා මිලදී ගන්න ගනුදෙනු කරුවන්ට. අකටයුතුකම් අසාධාරණකම් සිද්ධ වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ වෙනකොට ව්‍යාපාරිකයාගේ මේ ලාභයේ පස්සේ දුවන වැඩේ හින්දා දැන් ව්‍යාපාරිකයා මොන මට්ටමකින් වුණත් මේක ව්‍යාපාරේ නම් ව්‍යාපාරිකයාට කොහොමද තෝරි පුතේ ලාභ ලබන්නේ කෙසේ හෝ කමන්නේ ලාභ ලබන්නේ. එතකොට මේ තියරියේදී තමයි මම කිව්වේ ගොඩාක් අයට අසාධාරණකම් වෙලා තියෙනවා. අකටයුතුකම් වෙලා තියෙනවා. ව්‍යාපාරිකයෝ නිසා. හරි. අන්න ඒ නිසා තමයි අද මේ වගේ මාතෘකාවක් අපි මේ කතා කරන්න පටන් ගන්නේ. සමාජ වගකීම් කියන මාතෘකාව අද කතා කරන්නේ ඒකයි. මොකද මේ ව්‍යාපාරිකයාගේ ක්‍රියාකාරකම් නිසා ව්‍යාපාරිකයා කරපු මේ වැඩ නිසා ගොඩක් අයට අසාධාරණකම් වෙලා අවාසිදායක දේවල් වෙලා තියෙනවා. ඒ නිසා දැන් විසමාචාර වලින් පිරිච්ච අසාධාරණකම් වලින් පිරිච්ච සමාජයක අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා. මිනිස්සු පිරිහිලා. මිනිස්සුන්ගේ අර මනුස්සකම් නැති වෙනවා. හැම තැනම නිකන් දූෂණය, වංචාව, අසාධාරණය මේවනේ අපිට පේන්න තියෙන්නේ. කන්න කෑමක් ගත්තත් ඒවැය රසවිස පාරට වැස්සාම
අම්මා කෙනෙකුටවත් පාරේ යන්න විදියක් නැහැ. මිනිස්සු ඒ තරමට පිළිහිලා. 100 කෙනෙක් ගාව ළමෙක් දාලා යන්න විදියක් නැහැ. Facebook වල නිවුස් වල අහන්න දකින්න ලැබෙන දේවල් මේ ඔක්කොම මුනේ මේ ව්‍යාපාර ක්‍රියාකාරකම් මේවට බලපාලා තියෙනවා. ඒ නිසා තමයි දැන් හැම රටකම වගේ මේ සංකල්පය මතු කරගෙන යන්නේ. මෙන්න මේ CSR කියන සංකල්පය social responsibility කියන එක. ඒ කියන්නේ බිස්නස් කරන්න, ව්‍යාපාර කරන්න, බිස්නස් කරන්න, ලාභ ලබන්න. හැබැයි කාටවත් අසාධාරණයක් නොවන විදිහට ඒක කරන්න හිතන්න. එහෙම නැත්නම් හැමෝටම සාධාරණයක් වෙන විදිහට ඒ ව්‍යාපාරය කරන්න බලන්න. ඒක තමයි සමාජ වගකීම් ඉටු කරනවා කියන එකේ අර්ථය. මම ඔය කිව්වේ මේ වචනේ තියෙන සරලම තේරුම. සමාජ වගකීම් කියලා ඇහෙනකොට නිර්වචන මතක් කරගෙන ඉන්න එපා. සමාජ වගකීම් ඉටු කරනවා කියලා ඇහුවොත් ටක් ගාලා ඔලුවට ගන්න ඕනේ. මොකද්ද මේ සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියන්නේ? හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන්නේ. මොකද්ද සමාජ වගකීම් ඉටු කරනවා කියන්නේ? හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන්නේ. පැහැදිලි? කාටවත් අසාධාරණයක් නොවන විදිහට හැමෝටම හොදක් කරනවා. කවුද මේ හැමෝම කියන්නේ? අපි මෙතනදී කියනවා පුතේ හැමෝම කියලා මෙතන අදහස් කරන්නේ ඇල්මැති පාර්ශව. දැන් ව්‍යාපාරවල ඕගොල්ලන්ට උගන්වලා තියෙනවනේ ඇල්මැති පාර්ශව අපි පළවෙනි පාඩමේදී ඉගෙනුවා. ඇල්මැති පාර්ශව ගණනාවක් හිටියනේ. අපි මෙතන කියන්නේ ඔන්න ඔය සියලුම ඇල්මැති පාර්ශවයන්. ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන සියලුම ඇල්මැති පාර්ශවයන්ට යහපත සාධාරණයක් වෙන විදිහට වැඩ කරගෙන යනවා කියන එක තමයි සමාජ වගකීම් ඉටු කිරීමක් කියලා කියන්නේ. හරිනේ? ගන්නකො බලන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ ලෝකේ අපි ටිකක් චූට්ටක් කතා කරා ඉතින් මොකද අපිට එදා තිබ්බනේ අර පළවෙනි ටියුට් එකේ වැඩ ටිකක් තිබ්බ ඉතුරු වෙලා ඒ ටික තමයි වැඩි හරියක් කරේ. ඒ ටික කරලා අපි ඊළඟට මේක උනා හැඳින්වීම වගේ ටික කරා. ඔයගොල්ලන්ට ටියුට් එකේ පළවෙනියටම අර කලර් පිටුවක් තියෙනවා. ඒක කියවුවාම හොඳ අයිඩියාවක් ගත්ත හැකි මොකද්ද මේ සමාජ වගකීම් ඉටු කරනවා කියන්නේ කියලා. ඊළඟ පිටුවේ තියෙන විස්තරය අපි කතා කරා. මම ඔතනදී ඔයගොල්ලන්ට පැහැදිලි කරා බිස්නස් එකක් කරන මිනිහෙක්. ඔය කියන විදිහට හැමෝටම සාධාරණයක් වෙන්න ඒක බිස්නස් එක කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියන්නේ. මේක ඇවිල්ලා ව්‍යවස්ථානුකූල බැඳීම් වලින් ඔබට යන බැඳීමක් කියලා මම ඔයගලන්ට කිව්වා. ඒකේ තේරුම මොකක්ද? මේ ව්‍යවස්ථානුකූල බැඳීම් වලින් ඔබට යන බැඳීමක් කියලා කිව්වහම ඒකේ තේරුම මම කිව්වේ. මම කිව්වා සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා හරි දෙයක් කරන්න කිව්වහම මිනිස්සු ඒක කරනවා නීතියෙන් කිව්වොත්. නීතියට ටිකක් බයයි. නීත්‍යානුකූල තත්වයක් වුණොත් අපි ඒකට බැඳිලා ඉන්නවා. ඒ නීතියට තියෙන බැඳීම තමයි ටිකක් තදම බැඳීම. දැන් සංචාරන සීමා දාන්න ඕනේ නැහැනේ මිනිස්සුන්ට මේ කොරෝනා කියන ලෙඩේ ගැන පැහැදිලි කරාම. මේ වසංගතය ගැන පැහැදිලි කරාම උපදෙස් ටිකක් දුන්නාම හරිනම් මිනිස්සු අත්‍යවශ්‍ය දෙයකට විතරක් ඉදිරින් ගිහිල්ලා ගේ අසර වෙලා පරිස්සම් වෙන්න ඉතින්. හැබැයි මිනිස්සු ඒක කරන්නේ නැහැ. ඒ නිසා නීත්‍යානුකූල බැඳීමක් විදිහට සංචාරන සීමා දාලා පොලිස් බැරියල් දාලා අනේ එහෙම වුණාම ටිකක් අඩු වෙනවනේ. බලන්න මිනිස්සු ඒත් අඩුවක් නෑනේ. සංචාරන සීමා දාලා තියද්දිත් නිකන් මොහෙල යනවනේ නේද මේ. ඒ කියන්නේ නීති දාලා තියද්දි නීති නොදා උපදේශ විතරක් දීලා තිබ්බොත් කොහොමද? උපදේශ ඉතින් දීලානේ කොහොමද සංචාරන සීමා අයින් කරන්නේ? අද එහෙම නෑනේ. දැන් ඊයේද කොහෙද ඒක අයින් වෙනවානේ අද උදේ පාන්දර. නෙවෙයි ඊයේ. සංචාරන සීමා නෑනේ. සංචාරන සීමා නැහැ කියලා කොරෝනා ඉවර නෑනේ. ඉතින් ඒකට මිනිස්සු දැන් අර සංචාරන සීමා දාලා තියෙනකොට නිකනුත් එහෙම යනවනේ දැන් මේ සංචාරන සීමා නැති වුණාම. ගැනුත් මිනිස්සුන්ට උපදෙස් දුන්නාට මිනිස්සු කරන්නේ නැහැ. නීති දැම්මොත් ඔන්න ටිකක් ඒක බයයි. දඩ ගහනවා දඬුවම් ලැබෙන හින්දා නීත්‍යානුකූලව බැඳීමක් ඇති කරොත් ඒක ටිකක් රකින්න. දැන් මේ නීතිය දැම්ම අරක මේක කියලා නිවුස් වල කිව්වහම පොඩ්ඩක් ඉතින් අර නිකන් ටිකක් අඩු වෙනවා. ඒ අඩු වෙනවා කියන්නේ ඒකත් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු නීතියේ තියෙන බැඳීමට පිටින් යනවා. මිනිස්සු ඕනේ තරම් නීති කඩනවා.
මාර්ග නීති ඕන තරම් උල්ලංඝනය කරනවා. කිසියකින් පහළ ළමයින්ට සිගරට් දෙන්න එපා කිව්වට ඕන තරම් සිගරට් විකුණනවා. සංචාරන සීමා දාලා අත්‍යවශ්‍ය දෙයකට අරගෙන යන්න එපා කිව්වට ඕන තරම් මිනිස්සු මෙහෙම පාරවල් වලින් යනවා. කියන්නේ මිනිස්සු නීතියටත් එහා යනවා. සාමාන්‍යයෙන් කදම බැඳීම නීතියෙන් ඇති වෙන බැඳීම. ඒ වුණාට නීතියට පිටින් යනවා මිනිස්සු සාමාන්‍යයෙන්. හැබැයි ඔය මොකටද පිටින් ගියත් මෙන්න මෙතනින් යමක් කිව්වොත් එතනින් එහාට අපි යන්නේ නැහැ. මම ඔබහනකොට ළමයි කිව්ව උත්තරේ. මම ඇහුවනේ නීතියටත් වඩා තදින් කියනවා වෙන්නේ කොහෙන් කිව්වහමද කියලා. අපිට මොනවා හරි කරන්න කියලා නීතියක් දැම්මහම අපිට ඒක කරන්න වෙනවනේ. ඒත් ඉතින් අපි අර ඒක උල්ලංඝනය කරන අවස්ථා තියෙනවා. නීතියට පිටින් යන අවස්ථා තියෙනවා. මම කිව්වා නීතියෙන් කිව්වොත් කරන්න නැති දේවල් මෙන්න මෙහෙන් ආවොත් කරනවා කියලා. මිනිස්සුන්ට නීති දාලවත් කරගන්න බැරි දේවල් මෙන්න මෙතනින් කිව්වොත් කරනවා කියලා මම කිව්වේ කොතනින් කිව්වොත්ද? බොක්කෙන් කිව්වා. හදවතින් කිව්වම අපිට හෘද සාක්ෂියට දැනෙනවා නම් මේ කරන වැඩේ හරි මේ කරන වැඩේ වැරදි කියලා ඒක සෑහෙන්න බලවත්. ඒක තමයි බලවත්ම දේ. නීතියෙන් කිව්වත් මිනිස්සු අහන්න නැති දේවල්. නීති දාලත් මිනිස්සු ලව්ව කරව ගන්න බැරි දේවල්. හෘද සාක්ෂියෙන් ආවම තමයි මිනිස්සු කරන්නේ. දැන් ඇත්තටම මට කොරෝනා බෝ වෙයි, ගෙදර මිනිස්සුන්ට කොරෝනා හැදෙයි. ඒ නිසා ඕන නැති විදියට එහෙ යන්න හොඳ නෑ කියන එක මට දැනුනොත්, ඒක මගේ හදවතට දැනුනොත්, සංචාරන සීමා තිබ්බත් නැතත් මම පරිස්සමට ගෙදරට වෙලා ඉන්නේ. එහෙමනේ. මට ඒක එන්නේ නැත්තම් හිතට මම පරිස්සම් වෙන්න ඕනේ කියන හැඟීම මම ආර නීති දැම්මත් නීතියේ හිල්වලින් රිංග මට ඕනි කරන දේ කරගන්න. අන්න ඒක තමයි මම කියන්නේ නීතියෙන් කිව්වත් කරන්න නැති දේවල් මෙහෙන් කිව්වහම තමයි කරන්නේ. හෘද සාක්ෂි. ඒ හින්දා ව්‍යාපාර කරද්දි පුතේ සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියන්නේ. ව්‍යාපාර කරද්දි මේ සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියන්නේ අන්න එහෙම එන්න ඕනි දෙයක්. බොක්කෙන් එන්න ඕනි දෙයක්. රජයට බෑ නීති රීති දාලා ව්‍යාපාරිකයන්ට කියන්නේ. නම් තාක් දුරකට පාලනයක් කර හැකි. නීති රීති දාලා මේ සමාජ වගකීම් ඉටු කරපන් කියලා කියන්න බෑ. සමාජයට උදව් කරපන්. තමන්ගේ ලාභය විතරක් අරගෙන නිකන් ඉන්න එපා. අනිත් අයටත් මොනවා හරි වාසියක් කරන්න. එහෙම නීති දාන්න බෑනේ ආණ්ඩුව. ඒක ව්‍යාපාරිකයා තමන්ගේ හදවතින් හෘද සාක්ෂිය හිතලා කරන්න තියෙන දෙයක්. අපි දන්නවා මොකලන් උදාහරණ විදියට කිව්වොත් දැන් සිරස ගම්මැද්ද කියලා ගෙවල් හදලා දෙන වැඩක් තියෙනවා. ගෙවල් හදලා දෙනකොට අමතරව මම දැක්ක මේ දවස්වල දාලා සිරස ගම්මැද්ද කියන එකෙන්ම මේ O level ළමයින්ට TV1 නාලිකාව ඔස්සේ නොමිලේ උගන්වනවා. දැන් බලන්න. එතකොට මේක ඇවිල්ලා සමාජ සත්කාරයක් නේද කොට මෙතන අපිට ගන්න වෙන්නේ. එතකොට TV channel එකක් හරහා ඒ විදිහට ළමයින්ට නොමිලේ යම් වැඩසටහනක් විකාශය කරනවා කියලා කියන්නේ ඒකට ලොකු පිළිවෙලක් ඒගොල්ලෝ දරන්න එපා. මොකද TV එකේ තප්පර ගානක ඇඩ් එකක් එහෙම දාගන්නත් බර ගානක් ගන්නවනේ. එහෙම එකේ පැය දෙකක් පැය විතර වෙනමම වෙන් කරලා දෙනවා කියලා කියන්නේ කිසිම ගානක් ගන්න නැතුව. එතකොට ලොකු පිළිවෙලක් ඒගොල්ලෝ ඒකට දරන මොකටද? ඒක ඉතින් ඒ ව්‍යාපාරිකයාට හිතිලා කරන දෙයක්. මොකද ආණ්ඩුවට පුළුවන් ද ටීවී channel කාරයන්ට නියෝග කරන්න? ඔය හැම channel එකකම උදේ පැය දෙක දිග උගන්වන්න ඕනේ ළමයින්ට කියන්නේ. එයාට පුළුවන් ජාතික රූපවාහිනිය ITN එක හරහා වුණනම් ඒක කරන්න. රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියට. පෞද්ගලික channel කාරයන්ට බලපෑම් කරන්න එහෙම රජයට බෑ. ඉතින් කවුරු හරි channel එකකින් මේ වගේ සමාජ සත්කාරක වැඩ කරනවා නම් ඒක සමාජ වගකීම් ඉටු කිරීම. මේ ව්‍යාපාරිකයට හිතිලා තමන්ට ලාභ තියෙනවා. ඒකෙන් ටිකක් මම මේ සමාජයට උදව්වක් කරන්න ඕනේ, සමාජයට මෙහෙවරක් කරන්න ඕනේ කියලා හිතලා අන්න ඒ විදිහට වැඩ කරනවා. ගෙවල් හදලා දෙනවා. එතකොට ඔය දෙරණේ තියෙන මනුස්සත් දෙරණ කියන්නේ ඒත් ඔය එක එක සමාජ සත්කාරක වැඩ කරන්නේ. ඉතින් ඔන්නවා තමයි මේ අපිට මේ උදාහරණ විදිහට නිකන් මේ පේන සමාජයෙන් ගන්නවා නම් ගන්න තියෙන උදාහරණ. දැන් ඔන්නවාට ටිකක් තේරෙන්න ඕනේ මොකද්ද එතකොට මේ ව්‍යාපාර සමාජ වගකීම් ඉටු කරනවා කියන එකෙන් මේ අදහස් කරන්නේ. තමන්ගේ ව්‍යාපාරය කරගෙන තමන් ලාභයක් ලබන ගමන්ම තමන්ට වාසියක් කරගන්න ගමන්ම මේ පොදු සමාජයේ අනෙකුත් පාර්ශවයන් නැත්නම් ඇල්මැති පාර්ශවයන් යහපත සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාරය කරගෙන යන්න.
ඒක තමයි කතාව. ඔය ටික අපි කතා කරා මේ නිර්වචන ටිකත් කතා කරා මුලින් තියෙන නිර්වචන. දැන් නිර්වචන මම කිව්වා ඔයගලන්ට මේ එක එක්කෙනාගේ නිර්වචන උතේ වෙන වෙනම කටපාඩම් කරගන්න ඕනේ නැහැ. අරයාගේ නිර්වචනේ මෙයාගේ නිර්වචනේ එහෙම කියලා කටපාඩම් කරගන්න ඕනේ නැහැ. හැබැයි අර නිර්වචනය දැක්කහම ඒක ඉදිරිපත් කරේ කවුද කියලා වගේ මතක තියාගන්න. දැන් විශේෂයෙන්ම මම ඔයගලන්ට කිව්වා ඔය මාලන් බේකර්ගේ නිර්වචනය. උත්තර මතක තියාගන්න. ඔය නිර්වචනේ අර්ථය ගන්න යන්නේම අර්ථය අර අපේ මදේ තමයි. අර දැන් අපි කෙටියෙන්ම කිව්වේ සමාජ වගකීම් ඉටු කරනවා කියන එකේ තේරුම හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන්නේ. කෙටියෙන්ම මතක තියාගන්න මොකද්ද සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියන්නේ? හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන විදිහට. ඒක නිර්වචන එක එකයි දීලා තියෙනවා ඉතින් මේකට. මම කියන්නේ අපිට ওই නිර්වචන 100ම කටපාඩම් කරගන්න බෑ එහෙම ඕනේ නැහැ. සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියන්නේ මොකක්ද? හැමෝටම සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන්නේ. ඊගාට මතක තියාගත්තා ඇති. කාටවත් අසාධාරණයක් නොවන විදිහට හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන එක තමයි ඔබේ තේරුම. හරිද? ඒතර මාලන් බේකර් මේක කියලා තියෙන විදිහ තියෙනවා. තිරසර සංවර්ධනය පිළිබඳ ලෝක ව්‍යාපාර මධ්‍යස්ථානයේ කොහොමද මේ ගැන කියලා තියෙන්නේ කියලා තියෙනවා. එහා පැත්තට එන්නකො. තව තියෙනවා සමාජ වගකීම් ගැන එක එක මත පළ කරපුවා. එක එක රටවල් වලින් මේ සමාජ වගකීම් ගැන කොහොමද කියලා තියෙන්නේ. මේ සමාජ වගකීම් ඉටු කරනවා කියන්නේ මොන වගේ දෙයක් හැටියටද ඒගොල්ලෝ හඳුනගෙන තියෙන්නේ. මේවා වැදගත් කියන්නේ මේවා අහලා තියෙනවා කලින් අවුරුදු වල. මේ විශේෂයෙන්ම පිලිපීනේ නිර්වචනය එහෙම පැහැදිලි කරන්න කියලා එහෙම අහලා තියෙන එක අපි උගන්වන්නේ. දැනට මෙන්න මේක උඩට දාගන්නකො මුලින් අර අපි ඉස්සෙල්ලා අපේ විදිහට තේරුම් අරන් ඉන්න බෑ පාඩම එක එක්කෙනාගේ ඉගෙන ගන්න කන්නේ. සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියන්නේ ව්‍යාපාරයක් විදිහට තමන්ගේ බිස්නස් එකේ තමන් ලාභයක් ලබන ගමන්ම අනිත් අයටත් සාධාරණයක් ඉෂ්ට කරනවා කියන්නේ. රටට සමාජයට යහපතක් කරනවා කියන්නේ. ඒ තමයි අර්ථය. කෙටියෙන්ම මම කිව්ව මතක තියාගන්න කියලා සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියපු ගමන් සමාජ වගකීම් කියන වචනේ ඇහිච්ච ගමන් ඒකේ අර්ථය සරලම අර්ථය ගන්න උනකොට හැමෝටම හොඳක් වෙන විදිහට හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන එක තමයි මේකේ අදහස. නැත්තම් කාටවත් අසාධාරණයක් නොවන විදිහට ව්‍යාපාර කරනවා කියන්නේ. හරිනේ. ඒක තමයි සරලම අදහස. මේ අදහස ඔළුවේ තියාගන්න. ඔයාලට දැන් පාරේ යනකොට ටීවී බලනකොට Facebook යනකොට එහෙම මොන දැන් මොකක් හරි ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් ඔය සමාජ සත්කාරක සේවා ඉටු කරනවා කියලා දැන් ගොඩාක් මිනිස්සු ඔක දැන් Facebook දානවානේ සාමාන්‍යයෙන් කාට හරි මොනවා හරි දීලා ඒක අනිවාර්යෙන් Facebook දානවා. ඉතින් සමහරු ඒකට බනිනවා සමහරු ඒකට හුඟ කියනවා ඒක අපිට වැඩක් නැහැ මෙතෙන්දී. ඒකේ මිනිස්සුගේ කැමැත්තනේ. දැන් කාට හරි බත් පාර්සලයක් දීලා නැත්නම් කාට හරි නැති බැරි කෙනෙකුට මොනවා හරි දෙයක් දීලා ඒක ෆොටෝ ගහලා Facebook දානවා. ඔක සමහරව විවේචනය කරනවා. ඉතින් මෙහෙමයි විවේචනය කරන කෙනා සමහර විට බල්ලෙක්ටව පට් ටිකක් දෙන්න තියෙන්න පුළුවන්. කවුරු හරි කාට හරි මොනවා හරි දීලා ඒක Facebook දැම්මහම ඉතල ඇඳුමකට වෙලා පඬිත කමෙන්ට් දාන සමහරු ගෙදරට එන බල්ලෙක්ටව පට් ටිකක් දෙන්න මිනිහෙක් වෙන්නේ නැහැ. එහෙම පදනමක් නැති තරක වෙන මිනිස්සු ඉන්නේ වැඩි හරියට. එක පැත්තකින් ඒක එතකොට ඒ මිනිස්සුගේ කැමැත්තනේ. එහෙම තියෙන්නේ. මොකද ඇත්තටම ඉතින් මිනිහෙක්ට උදව් කරන්න ඕනේ කියන චේතනාවෙන්ම බොක්කෙන් උදව් කරන මිනිහෙක් නම් සමහර විට ඒක දීලා ෆොටෝ ගහන්න ඒව කරන්න එච්චර උනන්දුවකුත් නැහැ. කියන්නේ මම මිනිහෙක්ට කැම වේලක් දෙනවා නම් ඒ මිනිහයාට කැම වේල දෙන්න ඕනි කියන සිතුවිල්ලම පහළ වෙලා නම් මම මේ දෙන්නේ මම ඒක දීලා පාඩුවේ ඉන්නවා. ඒක ෆොටෝ ගහලා Facebook දාන්නේ. එහෙම යන්න ඉතින් මට උවමනාවක් නැහැ. හරි එහෙම දාන මිනිස්සු ඉන්නවා.
ඒ දාන මිනිස්සුන්ට ඉතින් එක්ක ආසාවක් ඇති තමයි මේක කරා කියලා පෙන්නන්නේ. සමහර විට ඉන්නවනේ ඉතින් එක එක නිකන් අර ෂෝ එකට කැමති මිනිස්සු ඉන්නවා. සමහරට ඒ මනුස්සයට හිතේදී මම මේ දේ කරලා මේ විදියට දැම්මහම තව මිනිසුන්ට මේක කරන්න අදහසක් පහළ වෙන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. එහෙම වෙනවනේ. එහෙම ඇති. ඒකින්ද ඒක මේ අපිට ප්‍රශ්නයක් නැහැ. එක එක්කෙනාගේ කැමැත්ත. දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න දැන් එහෙම දැක්කම මම ඔයාලට දැන් ටක් ගාලා මතක් කරනවා. එහෙනම් මෙන්න මේ මිනිස්සයා මේ සමාජ වගකීම් ඉටු කිරීමක් මේ කරන්නේ. අන්න ඒක BS තනිකර ප්‍රායෝගිකයි. ඉගෙන ගන්න හැමදේම එළියට බැස්සහම තියෙනවා පේන්නේ. දැන් ඔයගොල්ලන්ට Facebook යනකොට හරි එහෙම නැත්නම් නිවුස් බලනකොට හරි ඔන්න පේනවා කවුරු හරි ව්‍යාපාරිකේ කොරෝනා රෝගීන්ට තමන්ගේ ව්‍යාපාරයක් පරිත්‍යාග කරලා රෝහලක් විදියට කියනවා. දැන් ඒකට ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මෙතන තියෙන සංකල්පය? සමාජ වගකීම් ඉටු කිරීම. අදාළ ව්‍යාපාරිකයා තමන්ගේ ලාභ ලබලා අර සමාජයට ලොකු උදව්වක් කරලා. ඒක තමයි සමාජ වගකීම් ඉටු කරනවා කියන්නේ. හැබැයි මේක ලාභ උපරිම කිරීම කියන සංකල්පයට පටහැනිව යන එකක් කියලා කියනවා. ඇයි එහෙම කිව්වේ? මිනිහෙක් ඔය වගේ සමාජ සත්කාරක වැඩ කරන්න පුතේ තමන්ගේ ලාභෙ. තමන්ගේ ලාභෙන් කරන්නේ. ලාභෙ වැඩි මිනිහෙක් තමයි ওই විදිහට උදව් කරන්නේ. දැන් මට ලාභ එන්න වැඩි නම් මගේ ඕනෑපාකම් වලට අරගෙන මට තව ලාභ අතිරික්ත තියෙනවා. ලාභ වැඩි නම් ඒ වැඩි ලාභයෙන් ටිකක් තමයි මම ඔය වගේ දේවල් වලට යොදවන්නේ. දැන් මම ණය වෙලා හිර වෙලා මට ලාභ නැහැ. සේවකයන්ගේ පඩි ගෙවා ගන්න විදිහකුත් නැහැ. එහෙම බිස්නස් එක හිර වෙලා තියාගෙන මම යනවාද මිනිස්සු උදව් කරන්නේ. ගෙවල් හදලා දෙන්න සමාජ සත්කාරක සේවා කරන්න. එහෙම යන්නේ නැහැ. එහෙම දෙයක් කරනවා නම් ලාභ වැඩි වෙනින්. ලාභ අතිරික්තයක් තියෙන ව්‍යාපාරිකයෙක් තමයි ওই වැඩේ කරන්නේ. ගොඩක් වෙලාවට. ඉතින් ඒක තමයි අර ලාභ උපරිම කරන්න තියෙන එක තමයි සමාජ වගකීම් ඉටු කරන්න ගියාම ඉතින් ඒක පොඩ්ඩක් බාධාවක් වෙන්නේ. අපි හිතමුකෝ පොසොන් එකට තොරණක් ගහනවා කියලා. ඒක කහවත්ත ගුරුගේ මැණික් කියම ගහන්නේ තොරක්. දැන් මේ ඔය ගහන්න එක නෑ දැන් කොරෝනා හින්දා. දැන් තොරණක් ගහනවා කියන්නේ ලක්ෂ 20ක් 30ක් ඕකට වියදම් කරන්නේ. ඔය ලක්ෂ 20 30 යාට තියාගන්න තිබ්බද? යාගේ මොකක් හරි බිස්නස් එකක ලාභෙ නෙමෙයි. ඒක යාට තියාගත්තා නම් යාගේ ලාභෙ වැඩි වෙලා වෙන්නේ. එයා ඒකෙන් ටිකක් වියදම් කරා අර වගේ දේවල් කරන්නේ. ඒකන ලාභ උපරිම කරනවා කියන එකට ටිකක් විරුද්ධව තමයි සමාජ වගකීම් ඉටු කරනවා නම් යන්න වෙන්නේ. හරි. දැන් මෙතන දීලා තියෙන ඕගොල්ලන්ට එක එක රටවල් වලින් මේ සමාජ වගකීම් අර්ථ දක්වලා තියෙන හැටි. දැන් ඔයගොල්ලන්ට මම කිව්වා එක එක්කෙනාගේ අර්ථ දැක්වීම බලන්න කලින් ඉස්සෙල්ලා ඔයා සරල තේරුමක් ඔළුවේ තියාගන්න. සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියන්නේ හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරගෙන යනවා කියන එක. හරිද? පිලිපීනේ කියනවා එක මෙහෙම. ව්‍යාපාර සමාජයට ආපසු දෙන දෑ සමාජ වගකීම්ය. මොකද කියන්නේ? ව්‍යාපාර සමාජයට ආපසු දෙන දෑ සමාජ වගකීම්ලු. ඒකනේ පුතේ පිලිපීනේ කියන්න හදලා තියෙන්නේ මේකයි. දැන් ව්‍යාපාරයක් හැටියට හැමදේම ලබා ගන්න සමාජයෙන්. දැන් මම ව්‍යාපාරිකයෙක් නම් මම කරන්නේ ව්යාපාරයක් නම් මට ඕනි කරන හැමදේම ලැබෙන්නේ මේ සමාජයෙන්. මොකද ව්‍යාපාර කියන එක තියෙන්නේ සමාජ පද්ධතියක් ඇතුලේ. ඒතර ව්‍යාපාර වලට ඕනි කරන ඉල්ලුම එන්නේ සමාජයෙන්. ව්‍යාපාර වලට ඕනි කරන නිෂ්පාදන සම්පත්, ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය මේ හැමදේම ලැබෙන්නේ මේ සමාජ පද්ධතිය තුලින්. හැමදේම සමාජයෙන් ලබාගෙන මම මොකක් හරි බිස්නස් එකක් කරලා දියුණු වෙනවා නම් මට යුතුයකමක් තියෙනවා මේ සමාජයට යමක් ආපහු දෙන්න. මම මේ ගහකොළ වල වාතාශ්‍රය අරගෙන තමයි මම ජීවත් වෙන්නේ. මේ අවට මිනිස්සු තමයි මගේ කඩෙන් බඩු ගන්න. මේ ප්‍රදේශයේ මිනිස්සු තමයි මගේ කඩෙන් බඩු ගන්න. මේ මිනිස්සු බඩු ගන්න හින්දා තමයි මම දියුණු වෙන්නේ. මම ලාභ ලබන්නේ. මේ මිනිස්සු මගේ ව්‍යාපාරයට එන්නේ හින්දා. මගේ ව්‍යාපාරයේ වැඩ කරන සේවකයෝ මේ අහල පහල මිනිස්සු. මේ මිනිස්සු තමයි මගේ මේ ලාභයට දායක වෙලා තියෙන්නේ. උදව් කරලා තියෙන්නේ. මේ අවට තියෙන ලස්සන පරිසරය නිසා තමයි මගේ මේ හොටෙල් එකට මිනිස්සු එන්නේ. කොහේ කැරකිලා ගියත් පුතේ ව්‍යාපාර වලට හැමදේම ලැබෙන්නේ කියන්නේ සමාජය. ඉතින් එහෙම එකේ මම මෙහෙම ලාභ ලබලා දියුණු වෙලා ලාභ වැඩි වෙනකොට මට හිතෙන්න ඕනේ මම මේ සමාජයට යමක් ආපහු දෙන්න.
අනිත් පැත්තට සමාජයටත් දෙයක් දෙන්න ඕනේ. ආන් එතකොට තමයි ඒතකොට පිළිපීඩේ කියන අන්න එහෙම අහපව් දෙනවා නම් දෙයක්. ඒක තමයි සමාජ වගකීම් ඉටු කරනවා කියන්නේ. මොනවද මේ අහපව් දෙනවා කියන්නේ? දෙන්න පුළුවන් එකම දේ තමයි හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාරය කරන්න යන්නේ. ඒක ඇවිල්ලා ලොකු දෙයක් දුන්නා වගේ වෙනවා. සමාජයෙන් හැමදේම ලබාගෙන ව්‍යාපාර කරන කෙනා කාටවත් අසාධාරණයක් නොවෙන්නේ හැමෝටම සාධාරණයක් වෙන විදිහට මේ ව්‍යාපාරය කරනවා නම් ඒක ඇවිල්ලා සමාජයට ලොකු දෙයක් අහපව දුන්නා වෙන්නේ. හරි? දැන් රටේ මිනිස්සු සිරස කියන ටීවී එක බලන හින්දානේ සිරස කියන channel එක ඔය මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඒ channel එකට ආදරෙන් මිනිස්සු ඒක බලන හින්දානේ. සිරස වැඩ කරන සේරමල මේ රටේ මිනිස්සු. එතකොට ඒගොල්ලෝ එහෙම ලාභයක් ලබාගෙන ඒකෙන් ජීවත් වෙන එකේ එයාට හිතෙනවා මම මේ සමාජයට යම කාපහු දෙන්න ඕනේ. ඉතින් එතකොට ගෙවල් හදලා දෙනවා, ළමයින්ට නොමිලේ උගන්වන ඒවා කරනවා, සිරස සහන යාත්‍රා කියලා ගන්න උතුරු ආධාර නම් මනන් දෙනවා. ඊළඟට රටේ සමාජ ප්‍රශ්න ගැන ඒගොල්ලෝ කතා කරනවා. හරියට ඒකෝන සමාජයට යමක් අහපව දුන්නා නෙමෙයිද? දුන්නා වෙනවා. අන්න ඒක. ඒක තමයි පිළිපීඩේ කියන්නේ සමාජ වගකීම් යනු ව්‍යාපාර සමාජයට ආපහු දෙන දේ. මොනවාද සමාජ වගකීම් කියන්නේ? ව්‍යාපාර විසින් සමාජයට ආපහු දෙන දේවල්. ව්‍යාපාර විසින් සමාජයට ආපහු දෙන දේවල් තමයිලු සමාජ වගකීම් ඉටු කරනවා කියන්නේ. හරිද? හරි. තායිවානයේ එක නම් ඕනේ ආයි බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ. පිලිපිනී වචනේ අන්ඩර්ලයින් කරගන්න ඒක පැහැදිලි කරන්න කියලා අවුරුදු කීපයකම අහලා තියෙනවා. සමාජ වගකීම් පිළිබඳ පිලිපිනී නිර්වචනය ලියා දක්වන්න කියලා අහලා තියෙනවා. එහෙම නැත්නම් මෙම නිර්වචනය කාගේද කියලා අහලා තියෙනවා. එතකොට පිලිපිනී කොහොමද සමාජ වගකීම් ගැන කියන්නේ? ව්‍යාපාර විසින් සමාජයට ආපහු දෙන දේවල් තමයිලු සමාජ වගකීම්. හරි. ඇමරිකා එක්සත් ජනපදයේ මොකද්ද කියන්නේ? සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳව එමගින් සමාජයට තිබෙන බලපෑම පිළිබඳව පෞද්ගලිකවම ව්‍යාපාර වගකීම්. සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත් එමගින් සමාජයට ඇතිවන බලපෑම පිළිබඳව පෞද්ගලිකවම ව්‍යාපාර වගකීම්. කියන්නේ තමන්ගේ ව්‍යාපාර කටයුතු ගැනයි ඒ තමන්ගේ ව්‍යාපාර කටයුතු වලින් සමාජයට වෙන බලපෑම ගැනයි තමන් පෞද්ගලිකව හිතලා වැඩ කරනවා නම් ඒක තමයි සමාජ වගකීම කියන්නේ. හරිද කියන්නේ? පෞද්ගලික වගකීම කියන්නේ රජයේ නීති වලින් කිව්වහම ඒක පිළිපදින එක නෙමෙයි. ඒක ඉතින් සමාජ වගකීමක් පිට කරා කියලා කියන්නේ බෑ. නීති අවනත වීමක් විතර තියෙන්නේ. තමන්ගේ ව්‍යාපාර කටයුතු ගැන සහ ඒකෙන් මේ පරිසරයේ සමාජයට වෙන්නේ මොන වගේ බලපෑමක්ද කියන එක. පෞද්ගලිකව බැඳීමක් තියෙනවා නම් පෞද්ගලිකව ඒ ගැන හිතලා වැඩ කරනවා නම් ඒක තමයි සමාජ වගකීම් පිටු කරනවා කියලා කියන්නේ. කවුද ඒක කියන්නේ? ඇමරිකා එක්සත් ජනපදය. හරිනේ? හරි. ඔන්න දැන් තාම අපි මේ සමාජ වගකීම් කියන්නේ මොකක්ද කියලා අර්ථකථනය කිරීම තමයි ඉගෙන ගත්තේ. දැන් අපි දැක්කා එක කෙනා එක විදිහට මේක අර්ථකථනය කරලා තියෙනවා. මේ සමාජ වගකීම් කියන්නේ මොකක්ද කියලා. කවුරු කොහොම කිව්වත් අපි මේ ගැන සරලව හැම වෙලේම මතක තියාගන්න ඕන දේ තමයි හැමෝටම සාධාරණයක් වෙන විදිහට එහෙම නැත්නම් කාටවත් අසාධාරණයක් නොවන විදිහට ව්‍යාපාර කටයුතු කරනවා කියන එක තමයි සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියන්නේ. හරිද? ඒක හිතේ තියාගන්න හැම වෙලේම අරවත් පොඩ්ඩක් බලා ගන්න ඕනේ අර එක එක ප්‍රශ්න වල එන හින්දා. ව්‍යාපාර කරේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හා පොදුවේ සමාජයට බලපෑම් ඇති කරන බලවේග කීපයක් වර්ධනය වෙමින් පවතී. ඒ කියන්නේ දැන් මේ ව්‍යාපාර කටයුතු නිසා සමාජයට ගොඩක් නරක දේවල් වුණා කියන දැන් මේ අපි පුණා කියන්නේ. ව්‍යාපාර කටයුතු හින්දා සමාජයට අසාධාරණකම් වුණා කියන එකනේ දැන් අපි මේ කියන්නේ. හරි. සමාජයට අසාධාරණකම් වුණා කියනකො එතකොට ව්‍යාපාරවල මොන වගේ ක්‍රියාකාරකම් නිසාද සමාජයට මේ අසාධාරණේ වුනේ? උදේ දැන් පරිසරයට සමාජයට වැඩි හරියක්ම නරක විදිහට බලපෑවේ
ව්‍යාපාරවල මොන ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් ව්‍යාපාරවල මොන වගේ පැතිදු. දැන් මොකද අපිට කියන්න බෑ ව්‍යාපාර නිසා හැම විටම සමාජයට නරකක්මයි වෙන්නේ කියලා. ව්‍යාපාර නිසා සමාජයට පරිසරයට මිනිස්සුන්ට ගොඩක් වෙලා තියෙන හොඳ දේවල්. දැන් අපේ ජීවන තත්ත්වය මේ තරමකට උසස් වෙලා තියෙන ව්‍යාපාර නිසා. අද කොරෝනා වුණත් අපි ගෙදරට වෙලා හරි මේ විදිහට ඉගෙන ගන්න ව්‍යාපාර නිසා. මොකද ව්‍යාපාරිකයාගේ දියුණුව තමයි මේ හැමදේම. දවසින් දවස මොහොතින් මොහොත ඒවා දියුණු වෙනවා. ඒ නිසා අපි වෙනදට වඩා පහසුවට වෙනදට වඩා හොඳට අද අපේ ඕනෑපාගම් ටික ඉෂ්ට කරගන්න. ඒ නිසා ව්‍යාපාර නිසා නරක හැම විටම නරකක් වුණා කියන්නේ බෑ. ගොඩාක් උනේ හොඳ. හැබැයි සමහර ව්‍යාපාර කටයුතු වලින් සමාජයට ගොඩක් නරක බලපෑම් ආවා. ව්‍යාපාරවල යම් අංශ නිසා. ව්‍යාපාරවල යම් කටයුතු නිසා. මොන වගේ අංශ නිසාද මේ සමාජයට නරක දේවල් උනේ? එකක් තමයි පුතේ ව්‍යාපාරවල තරඟය. මේක සමාජයට ගොඩක් නරක විදිහට බලපෑවා. ව්‍යාපාර තරඟය. කියන්නේ ව්‍යාපාර වලින් සමාජයට නරකක් වුණා කියලා කිව්වහම අපි දැනගන්න ඕනි ඒ නරකක් උනේ මොන තැන් වලින්ද කියලා. එක තැනක් තමයි මේ ව්‍යාපාර අතර තියෙන තීව්‍ර තරඟයේ හින්දා ගොඩාක් සමාජයට නරක ප්‍රතිඵල අත්තුනවා. ඒ ව්‍යාපාර අතර එන තරගයක් නෙදී එකෙක් වට්ටල අනික නැගිටින්නමනේ ව්යාපාරවල තියෙන කේස් එක. එළවලු කට දෙකක් තියෙනවා නම් අතන මුදලාලිගේ මූණ අමුතු වෙනවනේ මෙතන තියෙන අපි එළවලු ගන්නකො. එයා හැම වෙලේම බලා ඉන්නේ මෙතෙන්ට වරෙන් කියන එක. අර මුදලාලි බලාගෙන ඉන්නේ එතෙන්ට එන්න කියන එක. කොහොමද මොන බිස්නස් එක කරත් එතන තරගයක් තියෙනවා. ගමේ වුණත් එක කඩයක් පහු කරගෙන අනිත් කඩෙන් බඩු දෙනකොට අර මුදලාලි මූණට හම්බ වුණොත් එහෙම නිකන් එයාගේ මූණ අමුතු වෙනවනේ. තියෙනවනේ පොඩි ලයින් එක. අපි එහෙම කරත් නිකන් හොරෙන් වගේනේ කියන්නේ අපෝ අර මුදලාලි දැක්කොත් එහෙම නිකන් අමුතු විදිහට බලා ඉන්නු. එහෙම එකක් තියෙන තරගයක් තියෙනවා. අපි උගන්වන එකේ වුණත් PS ගුරුවරු ගොඩක් ඉන්නවා. මම හැම වෙලේම බලන්නේ අනිත් අයට වඩා හොඳට මේක කරලා මගේ පන්තිවල ළමයි ටික වැඩි ප්‍රමාණයක් ගෙන්න ගන්න. අනිත් අයත් බලන්නේ ඒකට. හරි? මත් බලන්නේ කොහොම හරි ළමයින්ට හොඳ ප්‍රතිඵල ටිකක් දීලා ඒ වයින් රිසල්ට් ෂීට් එකක් ගහලා ළමයින්ට තේරෙන්න උගන්වලා වැඩි වැඩ කොටසක් කරලා පිළිවෙලකට වැඩ ටික කරලා අනිත් අයට වඩා මාව හොඳයි කියන එක ළමයි තුල ඇති කරවන්න. අනිත් අයත් ඒකමයි කරන්නේ. මොකද හැමෝම අතර තියෙන තරගයක්. ඒ තරගය වැඩි වෙන්න ගොඩක් වෙලාවට ඔන්න ඔය සමාජයට අහිතකර දේවල් වෙන්න පටන් ගත්තා. මොකද ළමයි තරගයෙන් ඉස්සරහට යන්න සමහර ව්‍යාපාරිකයෝ අසාධාරණ විදිහට තරග කරනවා. තරගකාරීත්වය තුල වැටෙන්නේ නැතුව ඉන්න. ලොකු තරගයක් එක්ක විශ්වාස කරනකොට ඒක එල්ලිලා ඉන්න බලනවා. ඒ එල්ලිලා ඉන්න බලද්දී Taman රැකෙන්න විතරයි බලන්නේ. එතකොට මේ සමාජයට මිනිස්සුන්ට පරිසරයට මොකද වෙන්නේ කියන එක ගැන එච්චර හිතන්නේ නැහැ. හරි. ඒක තමයි මේ සමාජයට නරක දේවල් ඇති වෙච්ච එක සිද්ධියක් තමයි ව්‍යාපාර අතර තරගය කියන්නේ. ව්‍යාපාර අතර ලොකු තරගයක් ඇති වෙනවා. තියෙනවා. ඒ තරගයත් එක්ක ගොඩාක් සමාජයට නරක දේවල් වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න අපි කඩේකට එළවලු ගන්න ගියා කියන්නේ. කඩේකට එළවලු ගන්න ගියාම උනත් ඒ එළවලු වෙළඳ අතර තියෙන තරගය එකෙක් ගාන අඩුවට දෙනවා හරක් වෙච්ච එළවලුත් එක කවරන්න. තව එකෙක් හොඳ එළවලු තියාගෙන ගාන වැඩියට දෙනවා. ඒක තරගයක් නියන්නේ. ඉතින් සමහර විට අපි ගෙනහල්ලා බැලුවාම මේවා වාගේට වාගයක් නරක් යාලේ සමහර දැන් මොකද එළවලු මල්ලම 200යි කියලා මනු හදලා තියෙන්නේ. ගෙනහල්ලා බැලුවාම ඉතින් ඕකේ ටිකක් විසි කරන්න වෙනවා වැඩි කරින්. අන්න එහෙමනේ වැඩි. තරඟකාරීත්වයේ තුල ඉස්සරහට යන්න බැරි වෙච්ච ගමන් තරගයට මූණ දීලා ඉස්සරහට යන්න බැරි වෙච්ච ගමන් ව්‍යාපාරිකයා මොකද ඊළඟට කරන්නේ විෂමාචාර කරන්න පෙළඹෙනවා. තරගයට මූණ දීලා ඉස්සරහට යන්න බැරි එක අනිවාර්යෙන් කරන්නේ විෂමාචාර. එන්න විෂමාචාර. අන්න ඒක තමයි මම කිව්වේ මේ ව්‍යාපාර අතර තරගය නිසා සමාජයට ගොඩක් නරක බලපෑම් ආවා. දැන් මේ ටියුෂන් ශාස්ත්‍රයේ වුණත් එහෙමනේ පුතේ. දැන් මේකෙත් වෙන තරගයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට සාමාන්‍ය විදිහට පන්ති යනකොට හම්බ වෙනවා. හෑන්ඩ් බිල් එහෙම හැමදාම හම්බ වෙනවනේ එක එක පන්ති වල.
ඒ හම්බ වෙන හැම එකම තියෙන්නේ එක්ක ලංකාවේ හොඳම ගුරුවරයෙක්. එක්ක වැඩිම ප්‍රතිඵල තියෙන ගුරුවරයෙක්. ඒ හැමෝම අංක 1 මොම හොඳයි කියන එකකින් දෙන්නේ. ලොකු තරගයක් එතකොට. මේ තරගය තුල මේ අධ්‍යාපන කටයුත්තක් වුණාට මේක තුලත් සෑහෙන විසමාචාර කරන මිනිස්සු ඉන්නවා. මේ දවස්වලත් ඉන්නවා. හරි. එකක් තමයි ඔය WhatsApp group වලට එහෙම ඇවිල්ලා හොරෙන් ළමයින්ගේ නම්බර අරගෙන ළමයින්ට මැසේජ් කරනවා. අපේ පන්ති වලට ඔයගොල්ලෝ සම්බන්ධ වුණේ මොකක් හරි ක්‍රමවේදයක් කරහනේ කියන්නේ එක්ක යාළුවෙක් කියලා එහෙම නැත්නම් අයියෙක් අක්කෙක් කියලා එක්ක අපි ඔයගොල්ලන්ට නියමයක් හරි මොකක් හරි ගෙදරට ඒවලා එහෙමනේ ඔයගොල්ලෝ වෙන කොයි හරි BS සර් කෙනෙක්ගේ පන්ති යන අතරතුර ඒ BS group එකේ ඇඩ්‍රස් හොයාගෙන ඔයගොල්ලන්ට ප්‍රයිවට් විදියට තනි මැසේජ් දාලා එහෙම නෙවෙයි ඔයගොල්ලෝ මගේ පන්තියට සම්බන්ධ වෙන්නේ. හැබැයි මගේ WhatsApp group වල සෑහෙන්න ඉන්නවා හොරට ලියපු. පන්තියෙන්න නෙවෙයි. තොරතුරු ගන්න ආපු අය. ළමයින්ව වට ස්ක්‍රීන්ෂොට් ගහලා එවනවා මේ බලන්න සර් අපිට මැසේජ් එනවා. මේ සර්ගේ වගේම පන්ති දාගෙන ඒ වගේම ලෝගෝ එකකුත් හදාගෙන මෙහෙම අපිට මැසේජ් එනවා එක එක ළමයාට තනි ඉන්නේ. අපි ගණන් ගන්න එපා. ඉතින් ඒ ඇවිල්ලා අර Tamanට කියලා පෙන්වන්න දෙයක් නැති වුණාම අර ස්ථාවරත්වය ගොඩනගා ගන්න බැරි වුණාම ඒ වගේ ඒවා කරලා බලනවා. ඉතින් ඒ ළමයි එහෙම නිකන් මේ හරක් නෙවෙයිනේ ළමයි කියන්නේ. ඉස්සර වගේ නෙමෙයි. දැන් ඊයේ පෙරේද ප්‍රතිඵලාවනේ. ප්‍රතිඵලාවම දැක්කනේ ඔයගොල්ලෝ BS ප්‍රතිඵල ලේඛන තිබ්බද? දැන් මගේ ප්‍රතිඵල ලේඛන ටික මම ඔක්කොම දැන් දුන්නනේ ඔයගොල්ලන්ට දැම්මනේ ඔය. හැබැයි බලන්න ගොඩක් ඒවා තියෙන්නේ තියෙන ප්‍රතිඵල දාලා නැහැ. වැඩිම ප්‍රතිඵල තියෙනවා. වැඩි මේ සාමාර්ථ තියෙනවා. හොඳම ප්‍රතිඵල අපි ළඟ. කොහොමද ඔහොමනේ තිබ්බේ? ඒක තමයි සමාජාචාරය කියන්නේ. අනිකල් ළමයිව රවට්ටනවා. එයාලා අන්දනවා කියලා කියන්නේ. කොහොමද? එහෙම නැත්නම් වෙන කොහේ හරි අනුන්ගේ ප්‍රතිඵල ටිකක් අරගෙන දානවා. එහෙම නැත්නම් තමන්ගේ පන්තියේ මොකක් හරි විභාගයක් තියෙන ඒ විභාගයේ ලකුණු ටික දානවා නිකන් A level රිසල්ට් වගේ පේන විදිහට. ඕව ඇවිල්ලා අර විසමාචාරය. ඒ කියන්නේ පෙන්නන්න ප්‍රතිඵල අනම්මන නැති වුණා. ළමයි අතර ප්‍රතිරූපයක් නැති වුණාම දැන් ගෝරුමහම අර නිර්දේශ තියෙන්න බෑ ළමයින්ගේ. දැන් අයියලා අක්කලා කියනවනේ මෙන්න මේ සර් කියන්න මේ සර් හොඳයි අරන් ගිහම කියලා කියනවනේ. සමහරු ගැන එහෙම කියන්නේ නෑ. පෙන්නන්න ප්‍රතිඵලයකුත් නැහැ රිසල්ට් එකකුත් නැහැ. දැන් අර විදියට ගෲප් වලට එහෙම රින් කරලා ඇඩ්‍රස් එහෙම එවන ළමයින්ට මම දුන්න උපදේශය තමයි ඔයගොල්ලෝ පුතේ කැමති නම් මේ පන්ති වලට යන්න ඒක ප්‍රශ්නයක් නෑ. නැත්තම් අනිත් පැත්තට දාන්න මැසේජ් එකක්. සර් මේ පාර විශාල සීට් එකක් නැද්ද සර් කියලා. 2020 රිසල්ට් ආවනේ. සර් මේ 2020 ප්‍රතිඵල ලේඛනයක් අපිට සර්ගේ පන්තියේ එන්න ඕනි. මේ 2020 විශාල සීට් එකක් නැද්ද සර් කියලා. 20 නැත්තම් 19 18 හරි කවන්නේ එක. අන්න එහෙම යවන්න කියන්නේ. මේ 21 වුන් එහෙම යවලා තිබ්බා ගොඩක්. යවපු ගමන් එතනින් එහාට ආයෙ මැසේජ් නැහැ. රිප්ලයිත් නැහැ. අන්තිමට කතන්දරේ ඉවරයි. ඉතින් අන්න ඒක විදිහට විසමාචාරනේ ඒව වුණත් විසමාචාර. මේක ඇවිල්ලා අධ්‍යාපනයේ ළමයින්ගේ අධ්‍යාපනයත් එක්ක යන වැඩක් මේක. මේකේ බිස්නස් එකක් වෙනවා අපි සල්ලි අරන් උගන්නන හින්දා. ඒවට මේකෙත් ඉන්නවා අනිත් කඩවල් වල අනිත් එළවලු බිස්නස් වල රෙදි බිස්නස් වල වගේ තමයි. සමාජාචාර කරන මිනිස්සු ඕක කරන්නේ. ඔය ශේෂ්ත්‍රය ගත්තත් එහෙමයි. ඒක හේතුවක් තමයි වෙන්නේ මේක. තරගයට මුහුණ දෙන්න බැරි වුණාම තමයි සමාජාචාර කරන්නේ. Tamanට තරගයට ඉදිරිපත් වෙන තරගයට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා නම් විසමාචාර කරන්නේ. පැහැදිලිද? හරි. දැන් මොනවද අපි කතා කරන්නේ? සමාජයට නරක විදිහට බලපාපු ව්‍යාපාරික බලවේග මොනවාද? මොකද? සමාජයට නරක විදිහට බලපාන එහෙම නැත්නම් සමාජයට නරක බලපෑම් ඇති කරපු ව්‍යාපාරික බලවේග මොනවාද? මේ ව්‍යාපාරවල හැමදේම සමාජයට නරක වුන්නේ නැහැ මම ඒකයි මේ කියන්නේ. ව්‍යාපාරවල යම් දේවල් තමයි සමාජයට නරක විදිහට බලපෑන්නේ. ඒ මොනවාද? එකක් තමයි මේක. සමාජයට ගොඩක් නරක විදිහට බලපාන සිද්ධියක් තමයි ව්‍යාපාර අතර ඇතිවෙච්ච තරගය. මේ තරගය වැඩි වෙන්න තමයි ව්‍යාපාරිකයා මොකක් හරි ගේමක් ගහලා තරගය තුල වැදෙන්න බලන්නේ. එතකොට එයා හිතන්නේ මේකෙන් මොකද්ද අනිත් අයට වෙන වාසිය අවාසිය සමාජයට පරිසරයට මොකද වෙන්නේ කියලා. පැහැදිලි? දැන් ටීවී channel කාර්යය වුණත් බලන්නකො.
එක channel එකකට වඩා අනිත් channel එක එහෙම නිකන් channel අතර එන තීව්‍ර තරගයක් නෙදී. තමන්ගේ channel එක බලවන්නමනේ හැමෝටම උවමනාව තියෙන්නේ. ඒගොල්ලන්ගේ channel එක බලවන්නම තමයි හැම channel කාරයෙක්ටම උවමනාව තියෙන්නේ. තමන්ගේ channel එක බලවන්න. තෑගි දෙනවා කියලා කියයි. ඒක උපක්‍රම යොදනවා ඒක. ඉතින් මේකෙදි ඒගොල්ලෝ බලන්නේ මොනවා හරි කමන්නේ වැඩසටහනක් ගෙනහල්ලා මිනිස්සු වැඩිපුර ආස වෙන විදිහේ දෙයක් පෙන්නලා තමන්ගේ channel එකත් එක්ක මිනිස්සු ටික තියාගන්න. හැබැයි මේ channel එකේ පෙන්නන දේ නිසා සමාජයට නරක ආදර්ශයක් යනවද? අලුත් પરම්පරාව මේවෙන් නැති වෙනවද? මිනිස්සුගේ ඔළුවට මේවා නිකන් විස බීජ දාන එක හොඳයි. ඒ මුකුත් හිතන්නේ නැහැ. ඒකනේ වෙලා තියෙන්නේ. ටෙලි නාට්‍යයක් ගත්තාම තනිකර ඕපදූප වැරදි ආදර්ශනේ දෙන්නේ. ෆිල්ම් එකක් ගත්තත් එහෙමයි. ඒතර මේවා බලලානේ අලුත් પરම්පරාවේ මනසවල දූෂණය වෙලා තියෙන්නේ. ඔළු නරක් වෙලා තියෙන්නේ. මොළ කාලා තියෙන්නේ ඕගොල්ලන්ගේ. මෙගා නාට්‍ය කියන සංස්කෘතියක් ඇවිල්ලා තනි කර වල්පල් ඕපදූප විස බීජ කියන්නේ නිකන් අර ඕන් නැති දේවල් වනේ ඔළුවට දාන්නේ. එක මෙගා නාට්‍යයකින්වත් සාමාන්‍ය හොඳ ආදර්ශයක් දෙනවද බලන්න. කියන්නේ දැන් හැම හේකින්ම කියන්නේ මම කියන්නේ ගොඩක් ඒවා. නිකන් ඔහේ ඕපදූප ටික අර නිකන් ළමයින්ට හොර වැඩ කරන්න උගන්වනවා. දේවල් වලට හොරෙන් එක එක දේවල් කරන්න හැටි මේවා පෙන්නනවා. හරි. පාසල් කාලයේ තුල ඉස්කෝලේ ඇඳුම පිටින් කරන එක එක විකාර ටික මේකේ පෙන්නනවා. හරි. කොල්ලෝ ලව් කරන සීන් පෙන්නනවා මේ ස්කූල් කිට් එක ගහගෙන. පාරවල් වල කතා කරන ඒවා අතරමඟ හොරෙන් කතා කරන ඒවා අයියලට හොරෙන් නංගිලා කරන වැඩ අම්මා තාත්තට හොරෙන් ගිහිල්ලා ඊළඟට ගෙදරට බොරු කියලා එන ඒවා එන කතන්දරනේ මේ වෙන්නේ. ඔය අලුත් කොල්ලෝ විශේෂයෙන් ඔන්නෝගොල්ලෝ 23 සෙට් එකේම ඕය තමයි ජීවත් වෙන්නේ. ඔය දෙවනයි නීනු සංගීතයක ගාම විස බීජ නාට්‍ය ටිකක් තියෙනවා. ඔන්න ඕය තමයි ගොඩක් වෙනකොට ඕගොල්ලෝ ඉන්නේ. ඒ ඔළුවෙන් ඉන්නේ නිකන් මේ මානසිකත්වයේ ඒව ඇති. මේක බොරු මේක මේ නාට්‍යයක් එච්චර තේරෙන්නේ නැහැ. ඒ අලුත් සමාජයේ තනිකර ඔළුවල තියෙන විශ් බීජ. ඕවා තමයි ළමයි පාරට ඇවිල්ලා කරන්නේ ගාන. ඕවා තමයි ළමයි කරන්නේ. ධම්මල තාත්තලා නංගිලා අක්කලා තේරෙන එකට එකතු වෙලා කාලෙට වෙලා වාඩි වෙලා දෙවෙනි මෙහෙම බලලා රැට. ඊළඟට ඒ අම්මා තාත්තා මොකද කරන්නේ? තමන්ගේ දුව හරි පුතා හරි ස්කූල් කිට් එක පිටින් කොල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් එක්ක හරි කතා කරගෙන හිටියොත් එහෙම පාරක මරන්න ආද? කපල ගඟට දානවා කතාව. ඉතින් එතකොට රැට අර නාට්‍ය බලනකොට හිතුත් නැද්ද? එතකොට ඒක වැරදි කියන්නේ. ඒ ළමයිගේ මනසට යන්නේ ඒකනේ. ඒක තමයි ඔය දැන් සමාජයේ දැස්සන් අපිට පේන්නේ දැන් මේ පොඩි ළමයි 9 වසරේ 10 වසරේ ඒ වගේ ඉන්න ළමයි කරන දේවල් බලලා ඉතින් මේ සමහර මිනිස්සු අම්මුලේ අත තියාගන්න ඕනද අම්මුලේ අත තියාගන්න කියන්නේ ඒගොල්ලන්ගේ වැරද්ද. මේ මහාට්ටිගේ වැරද්ද තමයි. මේ වැරදි ආදර්ශ ටික ගන්න ඇරලා ඊට පස්සේ දැන් ළඟට වැඩන්නේ. ඉතින් මම කියන්නේ ව්‍යාපාර තරගය නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. දැන් දෙරනේ මොකක් හරි හොඳ නාට්‍යයක් යනවා නම් අනිත් channel වලට ඕම ඒක අභිභවායයි. එතකොට මේ බලනවා එතකොට ඇයි මේ ටෙලි නාට්‍යයට කැමති? මේක මේ ඉස්කෝල කාලේ ලව් සීන් එකක් කියන්නේ. අන්න අනිත් channel එකෙන් මොකද කරන්නේ ඊට වඩා හොඳ එකක් දෙන්නේ. ඒ වගේම කතාවක් ගොතලා ඒ වගේම ස්කූල් කිට් එක දාලා අන්න ගෙන තව එක. අන්තිමට channel දෙක අතර තරගය නිසා සමාජයට වෙන වැරදි ආදර්ශ ටික වැඩි වෙන එක නෙවෙයි. ඕකේ කතන්දරේ යන්න රියැලිටි වලට තහන් කියන්නේ. ඒවැ බාගෙන දෙගෙන නටන ඒවයි අනම්මනම් මේ මිනිස්සු වීඩියෝ ටිකක් නෙවෙයි. එක channel එක කොයි වැඩසටහන ජනප්‍රිය වෙනකොට අනිත් channel එක අංගුල නිවුස් ගෙනනවා. අර වගේම ඊට වඩා ටිකක් නරක එකක් තව එකක් දෙනවා. අනිත් channel එකේ නුත් දෙනවා. අන්තිමට බලන channel එකේ එතකොට මේවා සමාජයේ පිළිහෙන්න හේතු වෙනවනේ. අන්න ව්‍යාපාරකල තරගය කියන එක එතකොට හේතු වුණා සමාජයට මේ අසාධාරණේ වෙන්නේ. අනික විද්‍යුත් ව්‍යාපාර. අද ඕකනේ ගොඩක් වෙලා තියෙන්නේ. දැන් මේ අන්තර්ජාලය කියන එක සෑහෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉන්ටර්නෙට් කියන එක. ව්‍යාපාරවල මේ විද්‍යුත් ව්‍යාපාර කටයුතුත් එක්ක ගොඩාක් සමාජයට නරක දේවල් වුණා කියලා තමයි අපි මේ කියන්නේ. දැන් පුතේ අපි මේ කියලා දෙන්නේ සමාජයට නරක බලපෑම් ඇති කරපු ප්‍රධාන ව්‍යාපාරික බලවේග මොනවාද? සමාජයට නරක විදිහට බලපාපු ප්‍රධාන ව්‍යාපාරික බලවේග. ඒක තමයි ව්‍යාපාරත තරගය. සමාජයට නරක විදිහට බලපෑම. අනික තමයි විද්‍යුත් ව්‍යාපාර. සමාජයට නරක විදිහට බලපෑම. විද්‍යුත් ව්‍යාපාර.
ඉන්ටර්නෙට් කියන්නේ ඒක කොහොමද තේරෙනවනේ අපිට. අන්තර්ජාලය හරහා සෑහෙන්න අපිට වාසිදායක දේවල් වෙලා තියෙනවා. ප්‍රතිලාභ ගොඩාක් ඇති වෙලා තියෙනවා. දැන් මේවැන් හැම වෙලේම සමාජයට නරක විතරක්ම නෙමෙයි වෙන්නේ. හරි? ව්‍යාපාර අතර තරගය කියන්නේ සමාජයට නරකක්ම නෙමෙයි ඒකෙන් වෙන්නේ. මම කියනවා සමාජයට නරක දේවල් ගොඩක් උනා මේ දේවල් හින්දා. ඒකයි මම කියන්නේ. එතකොට ව්‍යාපාර අතර තරගයක් තියෙන එකෙන් සමාජයට හැම විටම නරකක් වෙනවා කියලා එහෙම හිතන්න එපා. තරගයේ තියෙන හින්දා තමයි ව්‍යාපාර මේ පාරිභෝගිකයට ගුණාත්මක භාණ්ඩ සේවා ලැබෙන්නේ එක පැත්තකින්. දැන් මම විතරයි නම් BS උගන්වන්න ඉන්නේ. මම පුතේ මට ඕන විදිහකට මම උගන්වනවනේ. එහෙනම් මට හිතන්න දෙයක් නැහැ. හොඳට ඉගෙනුවත් එක නරකට ඉගෙනුවත් එක මන්ට ඒතකොට මං ගාවට එන්න වෙනවනේ. දැන් තව ගුරුවරු ගොඩක් ඉන්නේ හින්දා අපි අතර ලොකු තරගයක් තියෙන හින්දා මම උත්සාහ කරනවා අනිත් හැමෝටම වඩා හොඳට වාට මේක කරන්න. අනිත් අයත් උත්සාහ කරනවා මට වඩා හොඳට මේක කරන්න. එහෙමනේ වෙන්නේ. මම උත්සාහ කරනවා අනිත් අයට වඩා හොඳට කරන්න. අනිත් අය උත්සාහ කරනවා මට වඩා හොඳට කරන්න. එතකොටනේ ඔයාට හොඳම දේ ලැබෙන්නේ. ඒ නිසා ව්‍යාපාර තරගය නිසා නරක විතරක් වුණා කියලා හිතන්න එපා. සමාජයට ගොඩක් නරක බලපෑම් අහිතකර විදිහට බලපාපු සිද්ධි තමයි මේ. මේවයි හොඳ දේවලුත් ගොඩක් වෙලා විද්‍යුත් ව්‍යාපාරත් එහෙමනේ. අද ඔයයි මායි මේ විදිහට ඉගෙන ගන්නේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේ විදිහට හරි අපි වැඩ ටික ඉස්සරහට කරගෙන යන්නේ විද්‍යුත් ව්‍යාපාර සංකල්පය නිසා තමයි. ඊ-කොමර්ස් ඉන්නේ. අන්තර්ජාලය හරහානේ සම්බන්ධ වෙලා ඉන්නේ අපි දෙන්න. ඒ නිසා ඒකෙන් ගොඩක් හොඳ දේවලුත් තුනා. හැබැයි සමාජයට ගොඩක් නරක දේවල් වෙන්නත් මේක බලපෑම්. සමාජයට අහිතකර විදිහට බලපෑපු තව සිද්ධියක් තමයි විද්‍යුත් ව්‍යාපාරය. බලන්න අන්තර්ජාල භාවිතයත් එක්ක මිනිස්සු සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. YouTube මනම් ඒවා Facebook WhatsApp ඔය පාවිච්චි කරනවා. ඉතින් මේ වයින් ගොඩක් වෙලාවට ඔය වැරදි ආදර්ශ එතකොට එක සංස්කෘති අපේ රට නොගැලපෙන දේවල් මේව ගොඩක් විෂ බීජ මේවෙන් ගත්තා. හරි අන්තර්ජාල භාවිතයත් එක්ක ගොඩක් ඉතින් අර සමාජයේ මේ විකුරු මේ විදිහට විෂම වෙන්න අන්තර්ජාලය සෑහෙන බලපාලා තියෙනවා. හරි මේ හොඳ පැති සෑහෙන තියෙනවා. හැම වෙලේම දැන් අපිට Facebook කියලා Facebook හොඳ නෑ කියලා කාටවත් තරක කරන්න බෑ. Facebook එපා කියලා කාටවත් තරක කරන්න බෑ. ඒක සමාජ මාධ්‍ය. ඒක පාවිච්චි කරන්නේ හොඳ වැඩකටද නරක වැඩකටද කියන එකයි ප්‍රශ්නේ. Facebook කියන එක හොඳ විදිහකට පාවිච්චි කරලා ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනි තරම් තියෙනවා. ඒකේ ප්‍රයෝජන ඕනි තරම් තියෙනවා. අද අපි ගොඩාක් දේවල් ඉක්මනින් දැනගන්නවා Facebook එකෙන්. අද ගොඩාක් මිනිස්සුන්ට අපිව අන්දන්න බැරි වෙලා තියෙන්නේ ඔය Facebook එකෙන්. විශේෂයෙන් දේශපාලඥයන්. මිනිස්සුම රවට්ටන්න බෑනේ Facebook එකෙන්. දැන් මම දැක්ක ඊයර ජනාධිපතිතුමා ජාතිය අමතනවා හරි මොකක් හරි සිද්ධියක් තිබිලා තියෙනවා නම් බැලුවේ නෑ. එතකොට දැන් ටීවී එකේ ඕක විකාශනය වෙනවා. රුවන්වැලි ඡාය ඉදිරිපිටට වෙලා ජාතිය අමතනවා වගේ. මම දැක්ක අර Facebook එකේ තියෙනවා අපේ රටේ දැන් ඕක කරලා තියෙන රෑ 7:00ට 8:00ට අරකේ දවල්. ඕ ඇවිල්ලා ටීවී එක දිහා විතරක් මිනිස්සු බලන් හිටියා නම් මිනිස්සු මොකද සමහර උන් ඇඳගෙනත් බලන් ඉන්නේ. රුවන්වැලි ඡාය පේනකොට අච්චිලා හැම දුක් ගාලා වඳිනවා. එතකොට මේක මේ අපිට රෑ 8 දවල් එච්චර දෙයක් ඔළුවට යන්නේ. දැන් Facebook වල අපි දන්නේ නැහැ මේව ඇත්තද මඩද මොනවද එහෙමද කියලා. හැබැයි ඉතින් අර මේ සමහර වෙලාවට ඒවා සාක්ෂිත් එක්ක බොරු නෙවෙයි කියන එක විදිහට දැම්මොත් ඉතින් අපිට එතකොට ඇත්ත හෙලි වෙනවනේ. එකක් ඉතින් එතන වීඩියෝ එකේ දවල් නම් අපිට ඔක පෙන්නුවේ රැයටම 8යි කලින් රෙකෝඩ් කරපු එක පෙන්නේ නැහැ. සමහරවිට මිනිස්සුන්ට දැන් ඔක ටීවී එකේ කියන්නේ අද රැයටයි කියන ජාතිය අවතනවා කියන්නේ. ලයිව් වගේ දෙන්නේ. ඉතින් අන්න අරවා Facebook කරා වතු කරනවා. මේ දවල් නෙමෙයි. මෙතන රෑනේ. එතකොට අර ඒක රෙකෝඩින් කරන මොනවාද මම දැන් කඩාලා තියෙන්නේ. ෂූට් කරනවා ඒක. තව දාලා තිබ්බා මේවා මේ ග්‍රීන් ස්ක්‍රීන් තියෙන ස්ටුඩියෝ එකක ගහපු එකක් මොනවා හරි කවන්නේ දේශපාලනඥයන්ට දැන් ඉස්සර වගේ අපිව අන්තන්න බෑ. රවට්ටන්න බෑ. බලන්න දේශපාලනඥයෝ දවසින් දවස පච වෙන එකම නෙවෙයි. ජනාධිපතිගේ ඉඳලා ප්‍රාදේශ සභා මන්ත්‍රී දක්වා දැන් නිකන් මේ ඇවිල්ලා නිකන් දේශපාලනඥයෝ කියන්නේ අමුතු සත්ව කොට්ටාසයක් වගේ සමාජය තුල බලන්න දැනුම් අහනවා පච වෙන එකේ ඉවරයක් නැහැ. යාර මේ මිනිස්සුන්ට බලයේ තියනවා විතරයි නැත්තම් නිකන් අර මේ පාර වැහැලා යන්නේ කොහොමද දන්නේ කියලා හිතන වෙලාව.
මිනිස්සු බණින වැඩි වෙනවා. මේ පක්ෂ දෙක තුනේම මිනිස්සු ඉන්නවා. දෙපැත්ත තුන් පැත්ත කට්ටිය, දෙපැත්ත තුන් පැත්ත කට්ටියකින් ඇති වෙන්න බැරිුණා. බොරු කියන්නේ ගිහිල්ලා මිනිස්සු රවට්ටන්න ගිහිල්ලා. අනේකනේ දැන් අර කලින් හිටපු પરම්පරාවල් වගේ නෙවෙයි. ඒ ඇවිල්ලා වැඳගෙන හිටියේ දේශපාලනය. ඇමතිතුමා, മന്ത്രിතුමා, රජතුමා දැන් කතා පහකට ගණන් ගන්නේ. අලුත් પરම්පරාවේ වඳින්න. මොකටද වඳින්නේ දේශපාලනය? ජනතාවට සේවය කරන්න ගිහිල්ලා අපේ මුදල් වලින් කකා ඉන්නේ උට අපි වඳින්න ඕනේ. හරි. ඉතින් අන්න එහෙම ඒ සමාජය තුළ මේක මේ විදිහට දැන් අර මිනිස්සු පොඩ්ඩක් නිකන් අර ඒ විදිහට විවෘතව ඒව ගැන කතා කරන්න පටන් ගත්ත Facebook හින්දා. නැත්තම් ටීවී වල දෙනවා ලස්සනට රඟපාලා. දෙවි බොරු වගේ කියලා මැවෙන විදිහට හිතේ. ඒකනේ මෙච්චර දවසක් වෙලා තියෙන්නේ. ඉස්සරහට නම් මොහොම වෙන එකක් නෑ. දැන් ඔය නිකන් එහෙම මෙහෙම බයිලා කිය ඕ ලෙවල් වලත් පාස් නැතුව පාර්ලිමේන්තු ගිහිල්ලා බොම් වැඩ කරගෙන ඉන්න දේශපාලඥයෝ ටික තව પરම්පරාවක් යනකොට කෙලින්ම ඕකෙන් අයින් වෙනවා. අලුත් උන් දෙන්නේ නැහැ ඡන්දෙ කීයද? අම්මා තාත්තා කාට දුන්නත් අපි දෙන්නේ. මේ පක්ෂ දේශපාලනේ ටික ටික අයින් වෙගෙන යනවා. හරි. ඒ Facebook එකේ ගොඩාක් අපිට ලේසියකට දැනගන්න බැරි අශීරු දේවල් Facebook වලින් අපි දැනගන්නවා. ඒක හොඳයි. තොරතුරු දැනගන්න ඕනේ සෑහෙන්න අපි බලන්න හැමදේම අපි දන්නවනේ. මොනවා හරි දන්නේ නැත්නම් සංකාල Google එකේ ගහපු ගමන් එනවනේ. ඔයාලා නිකන් හිතන්න ඔයාලට තේරෙන්නේ නැහැ කියලා Zoom meeting එකකට join වෙන්න. ඒක Google එකේ ගහපු ගමන් how to join Zoom meeting කියලා ගහපු ගමන් ඔයාලට Zoom meeting එකකට කොහොමද join වෙන්නේ? දැන් හිතන්න මම ළමයින්ට කිව්වා Zoom එකේ account එකේ තමන්ගේ නමින් profile එක හදාගන්න. විශේෂකේ ළමයි. අර වෙන වෙන උන් ටික රින් කරලා මේකේ මේ කෑකෝ ගන්න ගත්තට පස්සේ කෑ ගන්නවා සමහර වෙලාවට ඔන්න වගේ සිද්ධි තියෙනවා. ඉතින් මම තමන්ගේ නමින් නැති ළමයින්ව ගන්නෙ. 23 නම් ඉච්චර නැහැ ඉතින් පොඩි ළමයි. ඉතින් ඒකෙදි සමහර ළමයි මැසේජ් අනීස කොහොමද ප්‍රොෆයිල් එකට පික්චර් එකක් දාන්නේ? ප්‍රොෆයිල් එකේ නේම් එක කොහෙන්ද වෙනස් කරන්නේ? ඒ වගේ දේවල් ඉස්සර නම් ඉතින් ඕවා දන්න එකකින් මේ පහගන්න. දැන් ඕනේ නොදන්න ඔයා නිකන් හිතන්නේ කෙල්ලෙක්ට නිකන් හිතන්න පොස්ට් එකට මාළුවක් හොයා ගන්න ඕනි කියලා ගෙදර. උයලා බලන්න ඕනේ ඔයාට නිකන් අම්මගෙන් අහන්නේ නැතුව ආච්චිගෙන් අහන්නේ නැතුව නිකන් ඔයාට නිකන් තියෙන ආසාවක් තනියෙන්ම උයලා ගෙදර මිනිස්සුන්ට කන්න දෙන්න. රහයිද කියලා බලන්න. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. YouTube එකේ ගිහින් ගහන්නකො සිංහලෙන් ගැහුවත් හරි. පොලොස් ගැට කියලා ගහන්නකො නිකන් මෙසේජ් ගහන්න ඕනේ. පොලොස් මාළුව හරි මොකක් හරි කියලා. ඔය එනවා එකේ වීඩියෝ. ඕනි ගෑම જાතියක් හදන ඒවා YouTube එකේ තියෙන ඒකෙන් බලාගෙන ඒ කියන විදිහට හදන්නවා. කම්පියුටර් වල මොනවා හරි අපි දන්නේ නැත්නම් ඕක Google එකේ ගහපු ගමන් එනවා. පාරක් දන්නේ නැත්නම් Google Map ගහපු ගමන් කිලෝමීටර කීයද කොහෙන්ද ළඟම කොහෙද යනකොට පහු වෙන පාරවල් ටික තේරෙන්නේ. ඒ කියන්නේ හොඳ දේවල් සෑහෙන්න මේ විද්‍යුත් ව්‍යාපාරات එක්ක තියෙනවා. හැබැයි ගොඩක් අර සමාජයට නරක දේවල් වෙන්න මේක බලපෑවා. ඒක තමයි කියන්නේ. මිනිස්සු අන්තර්ජාල භාවිතයත් එක්ක තමයි ගොඩක් අර ඕනි එකයි එපා එකයි තේරම මේකින් කරන්න කියන්නේ. අර වගේ හොඳ දේවල් වලට Facebook පාවිච්චි කරන අතරම අනියම් සම්බන්ධතා ඇති කරගන්න, කාට හරි මඩ ගහන්න, කාගේ හරි චරිතය විනාශ කරන්න, හොර වැඩට, වංචාකාරී ජාවාරම් වලට ඒවටත් මිනිස්සු මේවා යොදාගන්න. ඒකනේ දැන් අල්ලන්නේ එහෙම බැරි ලේසියි. අන්තර්ජාලයත් එක තමයි වැඩේ යන්නේ ඉන්ටර්නෙට් එකේ. ඒතර අසභ්‍ය දේවල් බලන්න. ඔයගේ දේවල් වලටත් මේක කියන්නේ. ඉතින් ඒ හින්දා ලෝකේ ඕනි තැනක ඕනි තැනක තියෙන දෙයක් අපිට ඕනි වෙලාවක ගන්න පුළුවන්කම මේකෙන් තියෙනවා. ඉතින් ලෝකේ ඕනි තැනක තිබ්බයි කිව්වට මේක අපිට හරියනවද නැද්ද අපේ සංස්කෘතියට ගැලපෙනවද නැද්ද? ඒව වැඩක් නැහැ මිනිස්සුන්ට. ඉතින් ඒක නිසා විද්‍යුත් ව්‍යාපාර වල සමාජයට ගොඩක් නරක දේවල් වුණා. අනිත් එක ගෝලීයකරණය. කොහොම පළවෙනි පාඩමේ කතා කරපු වචන ගෝලීයකරණය නිසා සමාජයට ගොඩක් නරක දේවල් වුණා. දැන් මොකද්ද ගෝලීයකරණය කියන්නේ? පළවෙනි පාඩමේ උගන්වපුව මතක නම් කියන්නකො ගෝලීයකරණය කියන්නේ මොකද්ද? අර මුළු ලෝකෙම රටවල් අතර තියෙන සීමාකම් මතභේද මේ සේවයේම අයින් වෙලා දැන් මේ වෙනකොට මුළු ලෝකෙම එක වෙළඳපොළක් වගේ හැසිරෙනවා. ලෝකේ රටවල් ඔක්කොම නිකන් තනි මාකට් එකක එක මාකට් එකකනේ දැන් ඉන්නේ. ඕනි වෙලාවක අපිට වෙන රටවල් වලට භාණ්ඩ යවන්න පුළුවන්, වෙන රටවල් වලින් භාණ්ඩ මෙහෙට ගෙන්නන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයට අපි කියනවා මොකක්ද කියලාද? ගෝලීයකරණය. මේකෙත් හොඳ දේවල් ගොඩක් වුණා.
හැබැයි සමාජයට නරක දේවල් වෙන්න මේක ගොඩක් බලපෑවා. අදටත් බලන්න පුතේ අපිට ගොඩාක් අපේ මේ සමාජයේ විකෘති වෙලා මේ නැහැදිච්ච සමාජයක් හැදිලා තියෙන්නේ. ඕන නැති දේවල් පරිභෝජනයට අපි යොමු වෙලා තියෙන්නේ. අපේ සෞඛ්‍යයට අහිතකර කැම බීම જાති වැඩි හරියක් අපි ගුරු වෙලා තියෙන්නේ. වෙන රටවල් වලින් ආපුවොත් අපේ රටේ තියෙන වැඩි හරියක් අපි පාවිච්චි කරන දැන් හොඳ නැහැ කියලා හම්බුඩු ගහපුවා තියෙන්නේ. අරව බොන්න හොඳ නැහැ, මේවා කරන්න හොඳ නැහැ, මේවට පිළිකෑ හැදෙනවා, අරවට හැදෙනවා ගා මිනිස්සු තුල තියෙනවනේ දැන් එක එක. ඔය ඔක්කොම ඉතින් ලංකාවේ හැදෙනව නෙවෙයි. කොහේ හරි රටවල් වලින් ගෙන්න දෙනවා. ඒ කඩේට කිරි පැකට් එකක් ගන්න ගියාම අපේ රටේ විදිහට හදනවා නම් හයිලන්ඩ් එකක් අපේ වෙල නෑනේ ගන්න. තියෙන්නේම රෙස්ටෝරන්ට් වල ඇන්කර් ඕනේ තියෙන්නේ. බීම ගන්න ගියාම මයිලෝ බොන්න හොඳ නැහැලු අනම්මනම් එහෙම කියනවා. තියෙන්නේ ඒව කොකා කෝලා හොඳ නැහැලු. මුදලා තුනාට මෝ කූල් බීම කිව්වම මොනවද තියෙන්නේ? එක්ක කොකා කෝලා, එක්ක පෙප්සි, එක්ක ස්ප්‍රයිට්. ඒ ඔක්කොම එකයි. ඔක්කොම එක කම්පැනි. අනේක වැඩි ක්‍රීම් જાති, කෑම જાති, අසකාරක જાති. වෙන එකක් තියවන්න දැන් මේ මම දැක්කා කියනවා මේ හාලුත් ගෙන්නනවා කියලා රටේ. ලංකාව මුසිකාරක රටක් ඉස්සර කිව්වේ නම් හිමයි. දැන් ඔන්න හාලුත් පිට රටේ. වෙන එකක් ඕනේ නැහැ ලංකාවට කියන්නේ ඉන්දියන් සාගරේ මොකද ඇටේ කියලා. ඉස්සර කිව්වේ. ඒ කියන්නේ වටේටම මුහුද තියෙන හින්දා. ඒ වුණාට මාළුත් ගේනවා රටේ. මාළුත් රටින් ගේනවා. ඒක උන් බලන්නකො කියන්නේ. යන්නේ හින්දා සමාජයට ගොඩක් නරක දේවල් වුණා. මොකද මේ පිට රටවල් වල තියෙන එක එක දේවල් සමහර විට වෙන රටවල් වල නොකන දේවල්. අපේ රටේ ප්‍රධාන ආහාර හැටියට එනවා. වෙන රටවල විසි කරන දේවල්. ඔන්න මෙහෙට එනවා අපේ මිනිසුන්ට ගන්න. ඒත් එක්ක තමයි ඔය එක එක ලෙඩවලුයි පිළිකා නම්මනන් ඒවා. එතකොට නොගැලපෙන විලාසිතා. ඔය තේරම ආවේ ගෝලීකරණයත් එක්ක. ඒ නිසා සමාජයට නරක ප්‍රතිඵල ඇති වෙච්ච සිද්ධියක් තමයි ගෝලීකරණය. අනික පරිසර දූෂණය. පරිසර දූෂණය. මේකෙනුත් සමාජයට ගොඩක් නරක දේවල් වුණා. මොකද්ද? පරිසර දූෂණයත් එක්ක. පරිසර දූෂණය නිසා සමාජයට නරක දේවල් වුණා. මම කලිනුත් ඔයගලට පරිසර දූෂණය කියන්නේ මිනිස්සු හිතලා කරන දෙයක්ද ඉබේ වෙන දෙයක්ද කියලා කිව්වනේ. හිතලා කරන දෙයක්. ව්‍යාපාරිකයෝම තමයි මේක කරේ. මේ පරිසර දූෂණයත් එක්කනේ දැන් අපිට පුතේ මේ වෙනකොට බලන්න දැන් අවුව වැඩනකොට ඉන්න බෑ රාස්නි. වහිනකොට ගම්මතුරු. වහින කාලයට පායනවා, පායන කාලයට වහිනවා. විෂ හිමිරෙන එනවා බලන්න. දැන් කොරෝනා කියන්නේ මොකද්ද? ස්වභාවික සාධකයක් විදිහට නේ තාම පිළිගන්නේ. වෛරස් එකක් කියන්නේ ස්වභාවික දෙයක් නේ. ඒක නිර්මාණය කරන්නත් පුළුවන්. තාම කවුරුත් එහෙම කියලා නැහැ නේ. ඉතින් වෛරස් එකක් කියන්නේ මේක මේ ස්වභාවයෙන් ආපු දෙයක්. ඉතින් බලන්න මෙතකොට ඒ නිසා මුළු ලෝකෙම ස්ට්‍රක් වෙලා වගේ ඉතින් මුළු ලෝකෙම නිකන් අර දුවන්නේ නැහැ වගේ දැන් ඉතින් අපි කවදා වෙනකම් මේක ජීවිත කවුද දන්නේ? තාම එකම රටකවත් මේක සීරෝ කරගෙන නැහැ නේ ඉතින් ගොඩක් වෙලා. හැදෙන එක පාලනය කරගෙන තිබ්බට හැදෙන මිනිස්සු ඔක්කොම සනීප වෙලා ආයි හැදෙන්නේ නැහැ එහෙම එකක් නැහැ. බෙහෙතක් නැහැ නේ ස්ථිර වශයෙන්. දැන් ඉන්ජෙක්ෂන් ගහනවා වෙන්නත් දෙනවා. ඒ එහෙම අයටත් හැදිලා තියෙනවනේ. ඒත් එක්ක අපි දන්නේ නැහැ තව කවදා වෙනකම් මේ විදිහට යන්න වෙයිද කියලා. මේ කොරෝනා කියන රෝගයත් එක්ක අපිට ඉන්න වෙයිද? ආයි කවදා හරි සාමාන්‍ය විදිහට පන්ති කරන්න පුළුවන් වෙයිද? ඉස්තර වගේ ඕගොල්ලන්ට ඉස්කෝලේ යන්න පුළුවන් වෙයිද? මුකුත් අපිට අනාගතේ බල කරන්න බෑ. මොකද අද තියෙන තත්ත්වය නෙවෙයි හෙට. ආත්පසින්ම වෙනස්. මොකද අපි හිතුවේ නෑනේ පළවෙනි රැලි ඉවර වෙනකොට ආයෙයි කියලා. දෙවෙනි රැලි ඉවර වෙනකොට ආයෙයි කියලා. අන්න එහෙමයි. ඉතින් මේ ගොඩාක් දේවල් වලට හේතුව තමයි මොකද? පරිසර දූෂණය. පරිසර දූෂණය. මිනිස්සු සබහාදහමට කරපු හානිය. එහෙනම් මෙන්න මේ හතර බලාගන්න විශේෂයෙන් මොකද්ද මේ හතරට කියන්නේ? සමාජයට හා පරිසරයට අහිතකර ලෙස බලපාපු සමාජයට සහ පරිසරයට අහිතකර ලෙස බලපාපු ප්‍රධාන ව්‍යාපාරික බලවේග මොකද්ද? සමාජයට පරිසරයට අහිතකර විදියට බලපාපු ප්‍රධාන ව්‍යාපාරික බලවේග හතර. ප්‍රධාන ව්‍යාපාරික බලවේග හතර.
හරිනේ. ඔය හතර ඉතින් මට කියන්න තිබ්බ කෙලින්ම ඔන්න ඔය හතර කටපාඩම් කරගන්න කියලා. ඉතින් මේ මාට එහෙම තේරුම් ගන්නවා BS වල වැඩි හරියක් තව එකෙක් හැමෝම කියලා දෙන්න පුළුවන් ගානට දෙන්නවා. නැත්නම් ඔය හතර දුන්නා නම් සමාජයට නරක බලපෑම් ඇති වෙච්ච ව්‍යාපාරික බලවේග හතර මෙන්න මේ හතර ළමයි මතක තියාගන්න කියලා කටපාඩම් කරලා හරි මතක තියාගන්න. මේ පැහැදිලි කිරීමක් එහෙම කරගන්න බෑ ඒකවල. දැන් මම මෙතන කිව්වේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා පෙන්නුවේ මේ සමාජයට පරිසරයට නරක විදියට බලපාන ප්‍රධාන බලවේග හතරක් තමයි මෙන්න මේ හතර. තමයි එකින් එක පැහැදිලි කරගන්න. හරි. ඊට සමාජ වගකීම් ඉටු කිරීමේදී පහත අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වයි. එතනක් තියෙනවා හතරක්. පටල ගන්න එපා වුණා. දැන් උඩ කියපු හතර තමයි ඔය දැන් බෝඩ් එකේ ලියලා තියෙන හතර තමයි සමාජයට අහිතකර ලෙස බලපාපු ව්‍යාපාරික බලවේග. සමාජයට පරිසරයට අහිතකර ලෙස බලපාපු ව්‍යාපාරික බලවේග හතර තමයි ඔය තියෙන්නේ. ඊළඟට තව හතරක් තියෙනවා. දැන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියනවලු කවුද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියනවලු සමාජ වගකීම් ඉටු කිරීමේදී මෙන්න මේ අංශ ගැන අවධානය යොමු කරන්න කියලා. මොන අංශ ගැනද? ඒ කියන්නේ දැන් ව්‍යාපාරයක් හැටියට සමාජ වගකීම් ඉටු කරද්දී කියන්නේ මේ හැමෝටම දැන් සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරගෙන යන කෙනෙක් සමාජ වගකීම් ඉටු කරනවා කියන්නේ. මේ සමාජ වගකීම් ඉටු කරගෙන යද්දී ප්‍රමුඛතාවය දෙන්නලු මෙන්න මේ අංශවලට. සමාජ වගකීම් ඉටු කරද්දී ප්‍රමුඛතාවයක් දෙන්නලු මෙන්න මේ අංශවලට. මොන අංශවලටද? උතන කියනවා හතරක්. මානවයිතීන්, සේවකයිතීන්, ප්‍රජා සේවා, පරිසර ආරක්ෂා. අන්නේ හතර කටපාඩම් කරගත්තට කමක් නැහැ. මොකද ඒක ඇවිල්ලා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් එහෙම කියන දේවල්. ඒගොල්ලෝ කියන්නේ සමාජ වගකීම් ඉටු කරන්න කොට ව්‍යාපාරයක් විදිහට සමාජ වගකීම් ඉටු කරද්දී මෙන්න මේ හතර ගැන විශේෂයෙන් හිතන්න කියනවා. මානව අයිතීන් ගැන හිතන්න, සේවක අයිතීන් ගැන හිතන්න, ප්‍රජා සේවා ගැන හිතන්න, පරිසර ආරක්ෂාව ගැන හිතන්න. මේ පැති හතරට වැඩි හරියක් දෙයක් කරන්න කියලා කියන්නේ. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රැකෙන විදිහට කටයුතු කරන්න. සේවකයන්ගේ අයිතිවාසිකම් රැකෙන විදිහට වැඩ කරන්න. ප්‍රජා සේවා සලසන්න. මොනවද ප්‍රජා සේවා කියන්නේ? බස් වලට හදලා දෙන ඒවා, ගෙවල් හදලා දෙන ඒවා, පාසල් හදලා දෙන ඒවා. පරිසර ආරක්ෂා. ඒ වගේම සබහා දහමත් ආරක්ෂා කරන. ඒ පැති හතරට මූලිකත්වයේ දීලා සමාජ වගකීම් ඉටු කරගෙන යන්න. එහෙම තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ. ඊළඟට උන් අපිට එනවා දැන් අපිට අවශ්‍ය කරන ප්‍රධාන තියරිය. දැන් මේ පටන් ගන්නකොට මම ඕගොල්ලන්ට කිව්වනේ සමාජ වගකීම් ඉටු කරනවා කියන එකේ තේරුම හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන එක. මම කිව්වා එක කෙනා එක විදිහට ඕක නිර්වචනය කරලා ඇති. අපිට ඒ ඔක්කොම නිර්වචන එකින් එක ඕනේ නැහැ. අපි ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන දේ තමයි සමාජ වගකීම් ඉටු කරනවා කියලා කියන්නේ හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන්නේ. මොකද හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරනවා කියන්නේ. හරි. එතකොට කවුද මේ හැමෝම කියලා කියන්නේ? මම කිව්වා මෙතෙන්දි හැමෝම කියලා අදහස් කරන්නේ සියලුම ඇල්මැති පාර්ශවයෙන්. මෙතන මේ හැමෝටම සාධාරණයක් කරන්න කියලා කියන්නේ මෙතන මේ හැමෝම කියලා අදහස් කරන්නේ කාවද? ඇල්මැති පාර්ශවයන් සියල්ලම. ඒත් අපි පළවෙනි පාඩමේදී එන සෙට් එකක් ඉගෙන ගත්තා ඇල්මැති පාර්ශව. හැබැයි මෙතන දැන් එකක් ගානේ හැම ඇල්මැති පාර්ශවයක් ගැනම කතා කරගෙන යන්න ඕනේ. මේකෙදි පුතේ අපි මේ පාඩමේදී තියරියක් විදියට ඕගොල්ලන්ට දෙනවා ප්‍රධාන වශයෙන්ම පාර්ශව හතරකට අපි සාධාරණයක් කරනවා. හැමෝටම සාධාරණයක් කරන්න කියලා කිව්වට මෙතන ප්‍රධාන වශයෙන් දෙනවා පාර්ශව හතරක් ගැන. මෙන්න මේ හතර දෙනාට අපි අනිවාර්යෙන් සාධාරණ ඉෂ්ට කරන්න කියලා තමයි මේකෙදි කියන්නේ. කවුද මේ හතර? අන්න ඒක තමයි විශේෂයෙන් දැනගන්න ඕනේ. දැන් මේ හතර දෙනෙකුට සාධාරණයක් කරන්න ඕනේ. මම අහන්නේ කවුද එතකොට මේ හතර? මේ සාධාරණයක් කරන්න කියලා කියන්නේ මොන හතරටද? මෙන්න මේ හතර. එකක් තමයි පරිසරය. කියන්නේ පාදම්ම
අනිත් එක තමයි සේවකයන්. ඔලිය විදිහක් තියෙන එක කියන්නේ පාඩුවේ. අනික ගනුදෙනු කරුවන්. අනික IT කරුවන්. සමාජ වගකීම් කියලා කියන්නේ හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරන් යන එක තමයි. හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරන් යන එක තමයි. හැබැයි අපි දැන් මේකේ ඉගෙන ගන්නවා විශේෂයෙන්ම මෙන්න මේ හතර දෙනාට සාධාරණයක් කරන්න කියලා. ඒ කියන්නේ සමාජ වගකීම් ඉටු කළ යුතු ප්‍රධාන පාර්ශව කියලා හිතුවොත් සමාජ වගකීම් ඉටු කරන්න ඕනි ප්‍රධාන පාර්ශවයන් මොනවාද? මේ තියෙන පාර්ශවයන්. අවුද පාර්ශවය පරිසරයට ඉටු කරන්න, සේවකයන්ට, ගනුදෙනුකරුවන්ට, අයිතිකරුවන්ට. ඔන්න ඔය ප්‍රධාන පාර්ශවයන්ට සමාජ වගකීම් ඉටු කරන්න කියලා තමයි කියන්නේ. ආයෙත් ලියාගන්න. ව්‍යාපාරවලින් සමාජීය වගකීම් ඉටු යුතු ප්‍රධාන පාර්ශව කීපයක කියලා තියෙනවා. යන පරිසරය හා සමාජය පිළිබඳ වගකීම. 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 ඊට සේවකයන් පිළිබඳ වගකීම. සේවකයන් පිළිබඳ වගකීම. සේවකයන් පිළිබඳ වගකීම. පරිසරය හා සමාජය පිළිබඳ වගකීම. සේවකයන් පිළිබඳ වගකීම. සේවකයන් පිළිබඳ වගකීම. ඊළඟට ගනුදෙනුකරුවන් පිළිබඳ වගකීම. ගනුදෙනුකරුවන් පිළිබඳ වගකීම. ගනුදෙනුකරුවන් පිළිබඳ වගකීම. ඊළඟට අයිතිකරුවන් ඇලයිරක් ගහලා ආයෝජකයන්. අයිතිකරුවන් ඇලයිරක් ගහලා ආයෝජකයන් පිළිබඳ වගකීම. අයිතිකරුවන් ඇලයිරක් ගහලා ආයෝජකයන් පිළිබඳ වගකීම. හරි. දැන් විශේෂයෙන් ඔන්න අපිට කියන ඔන්න ඔය පාර්ශවයන් හතරට අපි අනිවාර්යෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. සියලුම මැල්මැති පාර්ශව කියලා තමයි කියන්නේ. සියලුම මැල්මැති පාර්ශව කියලා කිව්වට පුතේ විශේෂයෙන් ඔන්න ඔය පාර්ශවයන් හතරට. එච්චරයි සමාජ වගකීම් කියන පාඩම ඔච්චරයි. මෙන්න මේ පාර්ශවයන් හතරට කොහොමද දැන් මොනවද කරන්න ඕනි කියලා කතා කරන්න තියෙන්නේ. ඒවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒවා හිතලා කියන්න පුළුවන්. දැන් මම ව්‍යාපාරිකයෙක් නම් නැත්නම් ව්‍යාපාරිකයෙක් හැටියට තමන් ජීවත් වෙන මේ සබහාදහමට පරිසරයට සාධාරණයක් ඉෂ්ට කරනවා. පරිසරයට හා සමාජයට. තමන්ගේ සේවකයන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරනවා. තමන්ගේ ගනුදෙනුකරුවෝ වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරනවා. තමන්ගේ අයිතිකරුවන්ට සාධාරණයක් කරනවා. මෙන්න මේ හතරට ප්‍රධාන වශයෙන් සාධාරණයක් ඉෂ්ට කරනවා නම් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ හතරට සාධාරණයක් ඉෂ්ට කරනවා නම් ආන් අපිට කියන්න පුළුවන් අපි සමාජ වගකීම් ඉටු කරා කියන. ව්‍යාපාරයක් හැටියට සියලු මැල්මැති පාර්ශවයන් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි කියන්නේ. ඒ වුණාට දැන් ප්‍රධාන වශයෙන් ඔන්න ඔය පාර්ශවයන් හතරට සාධාරණයක් ඉෂ්ට කරනවා නම් අපිට කියන්න පුළුවන් ඔන්න අපි සමාජ වගකීම් ඉටු කරා කියන. හරි. ප්‍රධාන වශයෙන් ඔන්න ඔය පාර්ශවයන් හතරට. එහෙනම් අපි මුලින්ම ලියමු දැන් පරිසරයට හා සමාජයට ඉටු කළ යුතු වගකීම් ටික නේදී. එළියනේ මුලින් දිනන් මේක බලමු. මුලින්ම අපිට කියනවා පරිසරයට හා සමාජයට මොනවද ඉටු කරන්න ඕනේ සමාජ වගකීම් කියලා. ඉතින් අපි හිතලා ලියා ගන්න තියෙන්නේ. මේක මුලින්ම දිනවා මේ මෙයින් අදහස් වන්නේ සමස්ත සමාජය හා පරිසරය කෙරෙහි
ඇති වගකීමයි. පරිසරයේ සුරකීම සමාජ අවශ්‍යතාවයක් බවට පත් වෙත්තේ පහත දාන හේතු නිසායි. මෙතන කියන්නේ තනිකරම දැන් මේ මුලින්ම අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ මේ පරිසරය. මොන විදිහේ ව්‍යාපාරයක් කරත් අපි අපේ මේ පරිසරයට ස්වභාවික පරිසරයට සුභාදාමට සාධාරණයක් කරන්න කියලා කියන්නේ. අද වෙනකොට පරිසරය ආරක්ෂා කරනවා කියන එක සමාජ අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඒ නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. අද සෑහෙන කතා කරනවානේ පරිසරය ගැන. ඒ ඔයගොල්ලන්ට මම පළවෙනි පාඩමේදී ව්‍යාපාර ශාස්ත්‍රයේ නව ප්‍රවණතාවල කියලා දුන්නා. නව ප්‍රවණතාව කියන්නේ ට්‍රෙන්ඩ් එකක් නේ. රැල්ල කියන එකනේ. අලුත්ම තත්ත්වය කියන එකනේ. ඒතර ව්‍යාපාරික වශයෙන් දෙන අලුත්ම තත්ත්වයක් හැටියට දුන්නා. පරිසරයේ පිළිබඳ සැලකිලිමත් බව වැඩි වීම කියලා. පරිසරය ගැන සැලකිලිමත් භාවය දැන් වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙම වෙලා තියෙන්නේ විශේෂයෙන් මෙන්න මේ හේතු නිසා. එකක් තමයි අද මුළු ලෝකයේම අවධානය සමාජය හා පරිසරය කෙරෙහි යොමු වී තිබීම. මිනිස්සු අද පරිසරය ගැන හිතන එක වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙන්න හේතුව මේ මිනිස්සුන්ට විශේෂයෙන්ම මේ බොක්කෙන් හැඟීමක් ඇවිල්ලා නෙමෙයි. පරිසරය රකින්න ඕනේ කියලා. අර මුළු ලෝකයේම අවධානය පරිසරය කෙරෙහි යොමු වෙලානේ. ඒ නිසා ව්‍යාපාර වලට දැන් පරිසරය ගැන නොසිතා බැරි තත්ත්වයක් තියෙනවා. නැත්නම් ව්‍යාපාරිකයන්ට ගොඩක් වෙලාවට ඔහොම බොක්කෙන් ආපු හැඟීමක් නැහැ. ගස් කපන්න ලාභ ගන්න පුළුවන් නම් ගස් කපලා ලාභ ගන්න. අලියැත්තු ටික මරලා ගන්න පුළුවන් නම් එහෙමත් ගන්නවා. දැනුත් ඔය හොරෙන් කොච්චර මරනවද? කොච්චර ගස් කපනවද? හරි ඉතින් මේක ටිකක් අඩු වෙලා තියෙනවා. සමාජය ගැන පරිසරය ගැන හිතන්න සිද්ධ වෙලා තියෙනවා. ගෝලීය බලපෑම එක්ක. ගෝලීය පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. අනික තමයි මිනිස්සු පරිසරය ගැන හිතන්න සෑහෙන්න පටන් ගත්තේ මේ ගෝලීය උෂ්ණත්වයේ වැඩි වීමත් එක්ක. දැන් බැරි වෙලා හරිය පුදු සාමාන්‍ය දැනීමෙන් වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ලෝකය මුහුණ පාස සිටින බරපතලම පාරිසරික ගැටලුව මොකක්ද කියන්නේ? ලෝකය කියන්නේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම. පෘථුවියටම තියෙන බරපතලම පාරිසරික ගැටලුව මොකක්ද මේ වෙනකොට? ලෝක රටවල් ඔක්කොටම තියෙන ප්‍රශ්නේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ප්‍රතිචාරනේ ලෝකෙටම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒත් එක්ක පරිසරය ගැන අවධානය වැඩි වෙලා තියෙනවා. දේශගුණික විපර්යාස වැඩි නේද? මිනිස්සුන්ට පරිසරය ගැන ආදරය කරන්න පරිසරයට අර පරිසරය ආරක්ෂා කරන්න හිතුනේ පරිසරයෙන් දෙනවනේ රිටර්න් එක. දේශගුණික විපර්යාස වැඩි ඉන්නේ මොනවද විපර්යාස කියන්නේ? හිතා ගන්න බැරි දේවල්. වහින කාලෙට පායන. වතුර හිදෙනකම්. පායනවා කියලා හිතන් ඉන්න කාලයකට වහිනවා. එකපාරට භූමිකම්ප ආයෙනවා සුනාමි කියලා දැන් ආවා අපි අහලා තිබ්බට දැන් මේකත් අත්විඳින්න සුනාමි කියලා දැන් මේ ඇවිල්ලා තියෙන්නේ කොහොමද ජීවිතේටවත් සිද්ධ වෙච්ච දෙයක්ද මේ වෙලාවේ තියෙන්නේ කොරෝනා කියලා එකක් ඇවිල්ලා මිනිස්සුගේ වල සීල වෙලා එදිනදා වැඩ කරගන්න දියන්නේ අනික වෙන රටකට ගිහින් ජීවත් වෙනවා කියලා හිතා දාගන්න නේද හැම රටකම තියෙනවා මේක දූපතක් කියලා මෙහෙත් තියෙනවා ඉතින් බලන්න දේශගුණික විපර්යාස මෙහෙම දෙයක් ඉතිහාසයේ කවදාවත් අපිට අත්විඳලා නැහැ. මේ අත්දැකීම. පාරේ යන්න බෑ, ඉස්කෝලේ යන්න බෑ, වැඩට යන්න බෑ, ගෙවල් අස්සට එලා ඉඳ වෙලා මාස්ක් එකක් දාගෙන සැනිටයිසර් එකක ඔහේ ඉන්නවා. විපර්යාස. හරි. මේ නිසා පරිසර දූෂණය අවම කර ගැනීමට වහාම ක්‍රියා කළ යුතු ඇත. එය ව්‍යාපාරයන්හි සමාජ වගකීමක් ලෙස පිළිගෙන නැහැ. පරිසරය සුරකින්නවා කියන එක, පරිසරය ආරක්ෂා කරනවා කියන එක සමාජ වගකීමක් හැටියට සැලකෙනවා. ඒ අනුව පරිසරය හා සමාජය කෙරෙහි ඇති වගකීම යටතට ඇතුළත් කළ හැකි දෙයක් ඉවෙයි. අපි ලියන්න ඕනේ අපි පරිසරයට සාධාරණයක් කරනවන්න කියලා අපිට කියන්නේ. හරි ඉතින් සාධාරණයක් කරන්න කියලා අපිට මොනවද කරන්න කියන්නේ? මොනවද කරන්න පුළුවන්? ව්‍යාපාරයක් හැටියට ඉඳන්. ඔයා මොනවා හරි ව්‍යාපාරයක් කරනවා නම් ව්‍යාපාරිකයෙක් හැටියට පරිසරයට සාධාරණයක් කරන එක ඔයාගේ සමාජ වගකීමක් නේ කියන්නේ. පරිසරයට සාධාරණයක් කරන එක සමාජ වගකීමක්. මොකක්ද ඉතින් මේ සාධාරණයක් කරන්න කියන්නේ මොනවාද අපිට කරන්න කියන්නේ මොනවාද අපිට කරන්න පුළුවන් කියන එක හරිත නිෂ්පාදන පිළිපිළිම. ව්‍යාපාරයක් හැටියට ඒක සමාජයට කරන උදව්වක්. හරිත නිෂ්පාදන පිළිපිළිම. හරිත නිෂ්පාදන පිළිපිළිම. හරිත නිෂ්පාදන පිළිපිළිම. හරිත නිෂ්පාදන බිහි කරන්න පුළුවන් ඊළඟට
අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම. අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම. ඒ කියන්නේ අහක දාන දේවල් එහෙම පිළිවෙලකට අහක දාන්න කියලා නේ කියන්නේ. අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න කියන්නේ මේක පරිසරයට අපිට කරන්න පුළුවන් ලොකු දායකත්වයක්. අපද්‍රව්‍ය ටික කළමනාකරණය කරලා දෙන එක. ඊළඟට නිසි පරිදි බදු බෙවීම. ඒක අර පරිසරයට කියවට ස්වභාවදහමට විතරක්ම නෙමෙයි උතන කලකන්නේ. පරිසරයට හා සමාජයට කියන්නේ. ඒනොන නිසි පරිදි බදු බෙවීම. නිසි පරිදි බදු බෙවීම. නිසි පරිදි බදු බෙවීම. කිසිදු පුද්ගලයෙකුට නිന്ദා අපහාස නොවන ආකාරයෙන් කටයුතු කිරීම. කිසිදු පාර්ශවයකට නිന്ദා අපහාස නොවන ආකාරයෙන් කටයුතු කිරීම. කිසිදු පාර්ශවයකට නිന്ദා අපහාස නොවන ආකාරයෙන් කටයුතු කිරීම. කිසිදු පාර්ශවයකට නිന്ദා අපහාස නොවන ආකාරයෙන් කටයුතු කිරීම. ඒක ව්‍යාපාරයක් හැටියට මේ සමාජයට කරන වගකීමක් වෙනවා. අනිත් අයට මඩ ගහන්නේ අපහසුතාවයටපත් කරන්නේ නැතුව නිന്ദා අපහාස කරන්නේ නැතුව තමන්ගේ විශ්වාසය කරන්නේ. ඒක කියන්නේ ඊළඟට පරිසර නීති රීති පිළිපැදීම. පරිසර ආරක්ෂණ නීති රීති පිළිපැදීම. පරිසර ආරක්ෂණ නීති රීති පිළිපැදීම. පරිසර ආරක්ෂණ නීති රීති පිළිපැදීම. ඔන්න ඔය දේවල් කරනවා නම් ඔන්න දැන් එතකොට අපි එක්කෙනෙකුට දැන් සාධාරණයක් කරලා ඉවරයි. කාටද සාධාරණයක් කරේ මුලින්ම පරිසරයට හා සමාජයට. මෙතන පරිසරය හා සමාජය කියලා අදහස් කරන්නේ මේ ස්වභාවධර්ම කියන්නේ. හරි. සමාජ වගකීම් කියන සමස්ත පාඩමේදී සමාජය කියලා අදහස් කරන්නේ සියලුම ඇල්මති පාර්ශවයන් කියන්නේ. මෙතන පරිසරය හා සමාජය කියලා නිකන් අර අපි කියන්නේ කොහොමද සමාජයට දුන්න දෙන්නේ යන්නේ එහෙම එකක්. පරිසරය කියලා හිතන්නකො නැත්නම් පැටලෙනවනේ. ඒක පරිසරය වෙනුවෙන් කරන්න තියෙන සාධාරණේ තමයි දැන් ඔය කතා කරේ. ඔයිට අමතරව පරිසරය වෙනුවෙන් ව්‍යාපාරයකට කරන්න පුළුවන් මොනවා හරි තියෙනවා නම් ඒවත් හරි. ඔන්න එක්කෙනෙකුට දැන් සාධාරණයක් කරලා ඉවරයි. අපි හතර දෙනෙක්ට සාධාරණයක් කරන්න බෑනේ. සමාජ වගකීම් ඉටු කරා කියලා කියන්න නම් මෙන්න මේ හතර දෙනාටම අපි සාධාරණයක් කරන්න ඕනේ. මෙයාට විතරක් කරලා හරියන්නේ නැහැ. දැන් අපි ඊළඟට යනවා ගණදෙනු කරුවන්ට සාධාරණයක් කරන්න මෙන්න මෙයා. දැන් ඔයගොල්ලෝ හිතන්නකො මුතේ ව්‍යාපාරයක් හැටියට දැන් තමන්ගේ ව්‍යාපාරයෙන් භාණ්ඩ සේවා මිලදී ගන්න කට්ටියනේ ගණදෙනු කරුවෝ කියලා කියන්නේ. දැන් මගේ ව්‍යාපාරය කියලා ගත්තොත් ඕගොල්ලෝ තමයි මගේ ගණදෙනු කරුවෝ. එතකොට මම ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න පුළුවන් සාධාරණේ මොකද්ද? ඕගොල්ලන්ට සාධාරණයක් කරනවා කියලා මම මොකද්ද කරන්න ඕනේ? දැන් ළමයි කියන්නේ මගේ ගණදෙනු කරුවෝ. එතකොට මම සමාජ වගකීමක් පිළිහෙට කරනවා නම් මගේ ළමයින්ට මම සාධාරණයක් කරන්න ඕනේ. මගේ පන්තියේ ළමයින්ට මම සාධාරණයක් කරන්න ඕනේ. මොකද්ද මම කරන සාධාරණය කියන්නේ? ඔය කියන්නේ සාධාරණයක් කරනවා කියලා හරියන්නේ නැහැ. මම මොනවද ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න ඕනේ කියන්නේ? එකක් තමයි ගුණාත්මක සේවාවක් සපයන්න ඕනේ. මම පුළුවන් උපරිමයෙන් ගුණාත්මක ඉගෙනීමක් කරන්න උත්සාහ කරන්න. කරුණු පැහැදිලි කරලා තේරුම් කරලා දෙන්න ඕනේ. ටියුට් එක පිළිවෙලකට හදලා දෙන්න ඕනේ. මම ඕගොල්ලන්ගෙන් ගන්න මුදලට ගුණාත්මක සේවාවක් මගෙන් දෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මම ඕගොල්ලන්ට සාධාරණයක් කරා වෙන්නේ. දැන් ඕගොල්ලන්ගෙන් පන්ති ගාස්තු අරගෙන ටියුට් එකක් දෙනවා කිසි පිළිවෙලක් නෑ. එහෙම නැත්නම් උගන්වන්න ගියාම උගන්වන මෙලෝදියක් තේරෙන්නේ. හරි. පේපර් නම් මනම් එහෙම කරලා එහෙම නිකන් වැඩි වැඩ කොටසක් කරන්නේ. එතකොට පන්ති ගාස්තුවට හරියන්න මාසෙට දවස් 4ක් තියෙනවනේ උගන්වන්න. 4ම හරියට උගන්වන්නේ.
උගන්නන පැය දෙකේ වැඩි හරියක් වෙන වෙන ඒවා කියෝ ඉන්නේ. ඒක ඇවිල්ලා ඒ කියන්නේ මම ඕගොල්ලන්ට සාධාරණයක් කරේ නෑ කියන්නේ. ඔයාට ඒකකට යන්න පාර මම හරියට පෙන්නන්නම්. ඒකට අවශ්‍ය වැඩ ටික මම කරන්නම්. එහෙනම් ඔන්න මට හිත හදාගත්ත හැටි මගේ ගණිතු කරුවන්ට මම සාධාරණයක් කරා. මම සිලබස් එක ඉවර කරලා දෙන්න ඕනේ નિયમિત කාලෙට. මම හැම අවුරුද්දකම මාස දෙකකට කලින් සිලබස් ඉවර කරලා පන්ති නවත්තනවා. අයියලා කරගෙන අහලා බලන්න. තියරි පන්ති වල මාස දෙකකට කලින් සිලබස් ඉවර කරලා පන්ති නවත්තනවා. දැන් ඔයගොල්ලෝ ගෲප් ක්ලාස් නේ. ගෲප් ක්ලාස් නිසා ඔයගොල්ලන්ගේ සිලබස් කොහොමද මාස 4කට විතර කලින් ඉවර වෙනවා. මම කියන්නේ සාමාන්‍ය පන්ති. ඉතින් ඒක එතකොට මට හිතා දාගත්ත හැකි ළමයින්ට මම පාඩම් කරන ටයිම් තියලා මානසික පීඩනයක් දෙන්නේ නැතුව අතිරේක පන්ති එකක්වත් නොදා මම ලස්සනට වැඩේ කරලා දෙනවා. පේපර් 20ක් කරනවා රිවිෂන් එකේ ෆුල් පේපර්. මේ දවස්වල 21 ළමයින්ට ඕන කරනවා දැන් ඔන්ලයින් උත් කරනවා. නිකන් තල්ලි ගන්න එක. ඉතින් එහෙම ඒ කියන්නේ එතකොට මට හිතට සැනසීමක් නේද? එතකොට මගේ මේ වැඩ ටිකට හරියට අනුගත වෙච්ච ළමයට අනිවාර්යෙන් ඒකට දීලා. ඒකනේ මට කැත නැතුව රිසල්ට් ෂීට් එකක් ගහන්න කරන් රිසල්ට් ෂීට් හැම අවුරුද්දකම 80න් එහා පැත්ත කැම්පස් යන ළමයි සංඛ්‍යාවක් මම ගහනවා. ඔයගොල්ලන්ට ඒවා හම්බ වෙලා තියෙනවනේ. ඒ රිසල්ට් ෂීට් ඕනද? ඉතින් එහෙම පුළුවන් වෙන්නේ ඒක. ඒකෝට මම දන්නවා මම ළමයිට සාධාරණයක් කරන්නේ. ළමයි හරියට වැඩ කරන්නේ නැතුව මට කරන්න දෙයක් නැහැ. වැඩ කරගන්න එකට කරගන්න උපරිම දේ මම දෙන්න ඕනේ. එකක් ඒක. අනික ගණදොන කරුවෝ වෙනුවෙන් ඕනෑම ව්‍යාපාරයකට කරන්න පුළුවන් තව සාධාරණයක් තමයි ගුණාත්මක භාණ්ඩ සේවා දෙන්න ඕනේ ඒක හරියට. සාධාරණ මිල ගණන් අය කරන්නේ. සාධාරණ මිල ගණන්. සාධාරණ මිල කියන්නේ අඩු මිල කියන එක නෙමෙයි. සාධාරණ මිලක් කියලා කියන්නේ. දැන් සමහර තැන් වලට ගියාම අපිට නිකන් එන අසාධාරණයි කියලා තේරෙනවනේ ගාන. ඒ ඉන්න ගහන්න බෑ. කොයි වගේ ගානක් ගන්න. අපි එහෙමනේ කියා එන්නේ. කඩේකට කන්න ගියා කියන්නේ මිලෝ රහක් නැති කෑම එකක් දීලා ෆූට්ටක් දීලා රුපියල් 300ක් විතර ගන්නවා කෑම එකට. අනිවාර්යෙන් බැන බැන නෙන්නේ. මිලෝ රහකුත් නැහැ අනික බලන්න. මිලෝ පිටේ වැඩන්නේ රුපියල් 300ක් නම් පාඩ. රුපියල් 500ක් ගත්තත් මිනිස්සු බනින්නේ නැහැ. ඒක කන්න පුළුවන් විදියට රසට ප්‍රමාණවත් තරම් එහෙම දෙනවා නැද්ද? එහෙම වෙන්නේ. හැබැයි 500 ගත්තට පාඩු නෑ ඇති වෙන්න තියෙනවා කන්නේ. ඒ වගේම මා රහයි හරි පිළිසුදුයි. ඒක සාධාරණ මිල තමයි මිනිස්සු හොයන්නේ අඩු මිල නෙමෙයි. අඩු මිල කියන්නේ අපිට සල්ලි නැත්තම් මොනවා හරි දෙයක් ගන්න බාලයි කියලා දැන අපි අඩු ගන්න දැන් චයිනීස් ෆෝන් කියලා දැන අපි චයිනීස් ෆෝන් ගන්නවා. එනෝරු ගන්න ගියත් අල ගන්න ගියත් නූරු ගන්න ගියත් දැන් හොඳ අපේ හිතමු හාල්මස්සෝ ගන්න කියන්නේ කඩේ එකක් වෙන්නනවා හාල්මස්සෝ වර්ග 4ක් විතර. එකිනෙකට රුපියල් 50 50 වගේ ගාන වෙනස්. මේක තමයි හොඳම හාල්මස්සෝ එක මේක මෙච්චරයි මේක මෙච්චරයි මේක මෙච්චරයි මේක තමයි අඩුවටම තියෙන්නේ. සල්ලි නැති මිනිහෙක් අර අඩුවටම තියෙන හාල්මස්සෝ අරන් යන්නේ. මේ මිනිස්සයා මෙතන ඇඳුනා නෙමෙයි හැබැයි සල්ලි නැති හින්දා අරන් ගියා. ඉතින් මුදලාලිගේ වගකීම එයා ඉෂ්ට කරා හැදුවා. එයා කිව්වනේ මේවා මෙහෙම අඩු මේක තියෙනවා මේක ටිකක් සවුත්තුයි ගන්න අඩු. ඉතින් මම අන්නාසිකිරියක් ගන්න ගියා. එතකොට කීයද කියලා අහුවාම මේවා තියෙනවා මම දුන්නා මට මතක 100ද කොහෙද ගෙඩියක්. මේවා 100යි. මේ ඉදිරිය වැඩි ටිකක් තියෙනවා ඕනනම් දෙන්නම් මහත්තයා 80 ගන්න. ඉදිරිය වැඩි හැබැයි. අදම කන්න වෙනවා ගෙනියන්නේ. මේ මිනිස්සු ඇත්ත කිව්වනේ. يعني මේ ටික මේවා හොඳයි මේ රුපියල් 100යි 150ද ඔය කිව්වා. ඉදිරිය වැඩි ටිකක් තියෙනවා පොඩ්ඩක් ඉතින් ඕනනම් අඩු කරලා දෙන්න. ගන්නවා නම් කියන අඩු කරලා දෙන්න. මම කඩියක් දාන්න ආසිකේ නෙවෙයි ගියේ මම මේක. අන්නනේ. යාර එකක් කරන් ආවා. ඉතින් ඒකේ බලන්න මිනිස්සු ඒක ඇත්ත කිව්වනේ මොකද ඉතින් මේක අර ගුණාත්මක භාණ්ඩ සේවා සැපයීමක් වෙනවා ඉතින්. යා මට කිව්වේ නෑනේ 100යි කියලා එමින් සැරේ මේ අර වැඩි පොඩි දිච්ච පොඩි එකක් අරගෙන කවරේට දාලා දුන්නේ නේ. අන්න ඒකයි හැම වෙලේම ව්‍යාපාරයක් හැටියට ගණන් කරුවන්ට කරන සාධාරණයක් තමයි ගුණාත්මක භාණ්ඩ සේවා දෙන්නත් ඕන සාධාරණ මිලක් අය කරන්නේ. දෙන දෙයට සාධාරණ ගණනක් ගත්තට කමන්නේ. හරි. අනික පාරිභෝගිකයන් නොමග යැවීම හා රැවටීමෙන් වැළකීම. තමන්ගේ ගණන් කරුවන්ව නොමග යවන්න රවට්ටන්න හොඳ නැහැ. ඒක සමාජ වගකීමක් පැහැර හැරීමක් වෙනවා.
දැන් කවුරු හරි කඩේට ගිහින් අහනවා මුදලාලි දෙන්නකෝ ඩෙන්ට දත් බුරුසුවක්. මුදලාලි මොකද කියන්නේ? මේ ඩෙන්ට ගන්න නැහැ දැන් කවුරුවත් දැන් ඩෙන්ට අපි ගෙන්නන්නේ නැහැ. මේ සිග්නල් පුරුෂු විතරයි ගොඩාක් වෙලාවට මිනිස්සු ඉල්ලන්නේ. ඉතින් අපි සිග්නල් විතරයි ගෙන්නන්නේ. සිග්නල් එකක් තියනවද නැද්ද? ආනේ මුදලාලි ගෙනීම නොමගැවීමක් රැවටීමක් නේ කරන්නේ. මිනිහාගේ කඩේ ඩෙන්ටාදත් පුරුෂුව නැහැ. ඌ ඒ හින්දා තියෙන සිග්නල් එක අපිට දෙන්න හදනවාගේ ගන්නවා. බොරු මේ කියන්නේ. ඩෙන්ට නම් නැහැ සිග්නල් එක තමයි තියෙන්නේ. එහෙම කිව්වනම් හරි. එහෙනම් නොමගයවනවා. රවට්ටනවා. අර මං කිව්වේ දැන් චයිනීස් මොකක් හරි නිකන් බාල භාණ්ඩයක් දෙනවා නම් ඔරිජිනල් කියලා කර රැවටීමක්. දැන් ගොඩක් යාට මුදලාලි කියනවා. මේක ඔරිජිනල් එක මේක ගණන්. ඕකේ ලෝගල් එකේ තියෙනවා ටිකක් බාල එකක් තියෙනවා ඕන රුපියල් 5000ක් විතර ගණන් අඩුයි. ඕනිම දෙයක එහෙම තියෙනවා. හොඳ ඒවා තියෙනවා ගණන් එක තියෙනවා හොඳ එක. ගණන් අඩු එක තියෙනවා. ඉතින් ක්වොලිටි අඩුයි. ගොඩක් වෙලාවට කඩවල වල ඒක කියලානේ දෙන්නේ. මුදලාලි අපිව රවට්ටලා දෙන්නේ නැහැ. ඔරිජිනල් එක කියලා ලෝකල් එක දෙන්නේ නැහැ. අන්න ඒකයි. එකම දේ ගණන් එකකුත් තියෙනවා ගාන අඩු එකකුත් තියෙනවා. ගාන අඩු එක ක්වොලිටි එකත් අඩුයි ගාන වැඩි එක ක්වොලිටි එක වැඩි. එහෙම තමයි මිනිස්සු හිතන්නේ නැහැ. අතරත් ඉතින් මෙන්න ඒකනේ. ඒකයි නොමගැවීම රැවටීම කරන්න හොඳ නැහැ. ඒක සමාජ වගකීම් ඉටු කිරීමක්. ගණිතය කරුවන්ට කරන සාධාරණයක් වෙනවා. නොමගැවන එක, රවට්ටන එක නොකරන එක. අනික පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න. පාරිභෝගිකයෝ හැටියට පුතේ අපි හැමෝටම තියෙන අයිතිවාසිකම් 8ක්. ඊළඟ පාඩමේ කතා කරන්නේ ඒක නබන මාස. පාරිභෝගික අයිතිවාසිකම් හැටියට 8ක් තියෙනවා. මේ අයිතිවාසිකම් 8ම ආරක්ෂා වෙන විදිහට ව්‍යාපාරිකයා වැඩ කරනවා. ඒක ගණිතණු කරුවන්ට පාරිභෝගිකයන්ට කරන සාධාරණයක් වෙනවා. අයිතිවාසිකම් 8 මොනවද කියලා දැන් දන්නේ නැහැ නේ. ඒක හිතන්නේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. අලියන්නේ නේද? ලියන කලින් කියවන්නකො. පාරිභෝගිකයන්ට සාධාරණයක් වන අයුරින් කටයුතු කිරීමයි. විශේෂයෙන්ම පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම ව්‍යාපාරයේ සමාජ වගකීමක් ලෙස පිළිගෙන ඇත. බොහෝ රටවල් මේ හා සම්බන්ධව විවිධ නීති හා රෙගුලාසි පනවා ඇත. එමෙන්ම විවිධ ආයතන දෙපාර්තමේන්තු අධිකාරි සහ කොමිෂන් සභා පිළිතුරා ඇත. එයනෝ පාරිභෝගික වගකීම් යන්නට පහත දා ඇත්තේ. ඒ කියන්නේ පාරිභෝගිකයෝ වෙනුවෙන් කරන්න ඕනි දේවල් තමයි පාරිභෝගික වගකීම් කියලා අපි කියන්නේ. සමාජ වගකීම් ඉටු කරනවා කියන එකේදී අපි පාරිභෝගිකයෝ වෙනුවෙන් යමක් කරන්න ඕනි කියනෝනේ සාධාරණයක් කරන්න ඕනි කියනෝනේ. පාරිභෝගිකයෝ එහෙම නැත්නම් ගණදෙනු කරුවෝ වෙනුවෙන් මේ දෙන්නගේ පොඩි වෙනසක් තියෙනවා. ඒකද මේ පාඩමේදී ඉච්චර වැදගත් නෑ පාරිභෝගිකයා ගණදෙනු කරුවා කියන දෙන්නගේ වෙනස. පාරිභෝගිකයෝ වෙනුවෙන් ගණදෙනු කරුවෝ වෙනුවෙන් මොකද්ද ව්‍යාපාරයක් හැටියට කරන්න තියෙන සාධාරණ. ලියන්න ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම. 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 සාධාරණ මිල ගණන් අය කිරීම. සාධාරණ මිල ගණන් අය කිරීම. ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම ඊළඟට සාධාරණ මිල ගණන් අය කිරීම. සාධාරණ මිල ගණන් අය කිරීම. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. පාරිභෝගිකයන් නොමගැවීමෙන් හා රැවටීමෙන් වැළකීම. පාරිභෝගිකයන් නොමගැවීමෙන් හා රැවටීමෙන් වැළකීම. පාරිභෝගිකයන් නොමගැවීමෙන් හා රැවටීමෙන් වැළකීම. පාරිභෝගිකයන් නොමගැවීමෙන් හා රැවටීමෙන් වැළකීම.
පාරිභෝගිකයාට නිවැරදි තොරතුරු ලබා දීම. පාරිභෝගිකයන්ට නිවැරදි තොරතුරු ලබා දීම. පාරිභෝගිකයන්ට නිවැරදි තොරතුරු ලබා දීම. නිවැරදි තොරතුරු ලබා දීම. හරි. ඔන්න දැන් දෙන්නෙක්ට සාධාරණයක් කරලා ඉවරයි. කවුද දෙන්නා? පරිසරයට සාධාරණයක් කරා. දැන් ඔන්න ගණිතන කරුවටත් සාධාරණයක් කරා. ඊළඟට කාටද? සේවකයන්ට. ව්‍යාපාරයක් හැටියට මේ සමාජ වර්ගයේ ඉටු කරනවා කියන සිද්ධියේදී තමන්ගාව වැඩ කරන සේවකයන්ට සාධාරණයක් කරනවා. සමහර ව්‍යාපාර ගොඩක් වෙලාවට සේවකයන් ගැන හිතන්නේ නැහැ මානුෂීයව. ඒ සේවකයන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. සේවකයන් නිකන් වහල්ලු වගේ වැඩ කරනවා. සේවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. ඒ කියන්නේ ඒක සමාජ වගකීම් පැහැර හැරීම. සේවකයන්ට සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාරිකයා කටයුතු කරන්නේ. මොකක්ද එතකොට ව්‍යාපාරයක් හැටියට තමන්ගේ සේවකයන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා කියන්නේ මොනවාද අපිට කරන්න කියන්නේ? කියන්නේ එකක් සාධාරණ වැටුපක් ගෙවීම. සේවකයෝ වෙනුවෙන් කරන්න තියෙන එකම සාධාරණ මේ සේවාවක් තමයි සාධාරණයක් තමයි මේ මිනිස්සුන්ට සාධාරණ පඩියක් දෙන්නේ. සාධාරණ වැටුපක් ගෙවීම. ගොඩාක් බලන්න ව්‍යාපාරවල අර ලංකාවේ තියෙන විලකියා තත්ත්වයට එක්ක තමයි ඔක වෙලා තියෙන්නේ. සොච්චම් පඩියක් දීලා මරවල වැඩ ගන්න එක නේ කරන්නේ. ශ්‍රම සූරා කෑමක් නෙදී. ගාමන්ට් වල බලන්න මොකද කරන්නේ? උදේ 6ට විතර ගෙදරින් යන්නේ රෑ 7:00 වෙනවා ගෙදරට එනවා. හිටගෙන ගියේ වෙලේ ඉඳලා එක දිගට වැඩ. හැබැයි පඩි කීයද කියලා අහුවාම රුපියල් 15000 20000 25000 එච්චර වෙලාවක් වැඩ කරලා ගන්න එච්චරයි. ගාමන්ට් ගිහිල්ලා කවදාවත් කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් මිසක් ගෙවල් හදන්න වාහන ගන්න පුළුවන් තත්ත්වයක් මිනිහෙක් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ ඉතින් ගාමන්ට් එකේ ඉහළ තරම් දුරවල ඉන්නේ නැහැ. මම කියන්නේ වැඩි මහන් නරකට මේකට ගමේ ඉන්න පොළ ගෙල යන්නේ ඒවට. ඉතින් මෙතන ශ්‍රම සූරාකෑමක් නෙවෙයි. සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. සාධාරණ වැටුපක් ලැබෙන්නේ නැහැ ගොඩාක් අය. දැන් මම දන්න තරමින් ගොඩාක් තැන්වල ඉන්නවා මාසෙකට රුපියල් 10000ට වැඩ කරනවා යම් යම් තැන්වල. 10000ට නම් කමන්නේ 5000ට වැඩ කරන අයත් මම දැකලා තියෙනවා. ඉතින් ඇයි මේ 5000ට 10000ට මිනිස්සු වැඩට එන්නේ? රටේ රස්සාවල් නැති හින්දානේ මිනිස්සුන්ට කරන්නේ. ඒක තමයි ව්‍යාපාරිකයට පුළුවන් වෙලා තියෙන කුණුගොල්ලට මිනිස්සුන්ගේ ශ්‍රමය ගන්න. දැන් මට ඕනි සේවකයෙක්. මං කියනවා රුපියල් 10000ක් දෙන්නම් කැමති නම් වැඩට එන්න කියලා නිකන් ඔය පණිවිඩයක් ඇහුවාම ඔය 10000ට හා කියලා එන්න කට්ටිය ඉන්නවද නැද්ද? ඉන්නවනේ ඒකනේ වැඩි. දැන් 10000ට මොකෙක්වත්ම ආවේ නැත්තම් මං කියන 15000ක් දෙන්නම් කියලා. 15000ට ආවේ නැත්තම් මං කියන 20000ක් දෙන්නම් එන්න කියලා. මේ ශ්‍රමයේ හිග වෙනකොට එහෙමනේ. ඒ කියන්නේ කොරියන් වලට එහෙම ලක්ෂ ගණන් පඩි දීලා මෙහෙන් ගිනියන්නේ. ශ්‍රමිකයෝ නැති හින්දා. දැන් අපිට වෙලා තියෙන්නේ රුපියල් 10000ක් දෙන්නම් එන්න කිව්වම 3-4 දෙනෙක් කරන එකපාර. ඉතින් 10000ට 5000ට එන්න කිව්වත් දෙන්න 3 දෙනා ගන්න පුළුවන් ඕනි ජොබ් එක. ගොඩක් කාටව කඩවල වල වැඩ කරන එහෙම ඉන්නවා රුපියල් 10000යි ගන්න. කො 15000 නැත්තම් 8000යි. ඉතින් බස් එකේ යන්නම සමහර විට ඒ ගාන ඉවර. ඒත් අර නිකම්ම ඉන්නකොට කීයක්වත් නැති හින්දා ඉතින් මිනිස්සු වෙනවා වැඩට. ඒ ඇත්තටම ශ්‍රම සූරා කෑමක් නෙවෙයි. ඒ මිනිස්සුගේ ශ්‍රමය ඊට වඩා වටිනවනේ. ඒ නිසා සාධාරණ වැටුපක් දෙන්න ඕනේ. හරි? ඒක එක සාධාරණයි. අනික තමයි සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. අනික තමයි සේවකයන්ටත් තියෙනවා දැන් අර මං කිය පාරිභෝගික අයිතිවාසිකම් තියෙනවා කියන්නේ. ඒ වගේ සේවකයන්ටත් තියෙනවා අයිතිවාසිකම්. නිවාඩු ගන්න අයිතියක් තියෙනවා. තමන්ගේ වැටුප නියමිත දිනේදී ඉල්ලන්න අයිතියක් තියෙනවා. තමන්ගේ අසාධාරණකමකදී ඊට එරෙහිව සාමූහිකව එකතු වෙන්න අයිතියක් තියෙනවා. ඕනි වෙලාවක ඉල්ලා අස්වැල යන්න අයිතියක් තියෙනවා. ජොබ් එකෙන් අයින් වෙලා යන්න අයිතියක් තියෙනවා. ඒ වගේ අයිතිවාසිකම් තියෙනවා. ඉතින් ඒවා සමහර වෙලාවට ගොඩක් තැන්වල ලැබෙන්නේ නැහැ සේවකයන්ට හරියට. දැන් සේවකයන්ට
ගෙන් ඉරිද වැඩ ගන්න බෑ. සාප්පුවා කාර්යාලය සේවක පණ දනුව ඉරිදට වැඩ ගන්න බෑ ලංකාවේ. හැබැයි ඉරිදට නිවාඩු නැති දැන් ඕනේ තරම් තියෙනවා. දැන් අපි ටියුෂන් පන්ති කරන ආයතන එකකවත් ඉරිද නිවාඩු වෙන්නේ නැහැ. ඒ ඉරිද සෙනසුරාදා පන්ති පන්ති තියෙන්නේ ගොඩක්. කඩවල් වල මේ තේ කඩවල් වල ඇඳුම් කඩවල් වල ඕවැය වැඩ කරන සේවකයන් ඉරිද කොහොමත්ම නිවාඩු වෙන්නේ. මේ මිනිස්සු සෙනසුරාදා ඉඳන් නිවාඩු වෙන්න පාට බහින්. ඉතින් ඒව සේවක අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වෙනවා. හැබැයි ඉතින් ඒක අර රටේ නීතියට පටහැනි නිසා ගොඩක් වෙලාවට ඉරිද නිවාඩු නැති ආයතනවල සතිය දවසක් නිවාඩු දෙනවා. දැන් මංගා වැඩ කරනකොට සේවකයන්ට පවා ඉරිද නිවාඩු දෙන්නේ නැහැ. මොකද ඉතින් සෙනසුරාදාද නැතුව සතිය දවසක ගන්නවා. සෙනසුරාදාට ගොඩක් පන්ති තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ දවස වෙනකොට වෙන දවසක් දීලා එහෙම බැලන්ස් කරගන්නවා. සමහර ඒවා බලන්න නිවාඩු ඇත්තෙම නැහැ. හැම වෙලේම වැඩ. නිවාඩු ගත්තොත් පඩි කපනවා. ඒ වගේ සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෙනවා. එහෙනම් සේවකයන්ට කරන්න තියෙන එක සාධාරණයක් තමයි සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන එක. ඊළඟට සාධාරණ වැටුපක් ගෙවීම. තව එකක් කියන්න යහපත් සේව්‍ය සේවක සම්බන්ධතා පවත්වා ගැනීම. 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 ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආයතනයක ළමයි සේවකයා හා සේව්‍යා කියලා ඉන්නෝනේ පාර්ශ්ව දෙකක්. සේවකයා කියලා කියන්නේ අර වැඩ කරන සේවකයා, සේව්‍යා කියන්නේ යාව මෙහෙවන මැනේජර්. මේ දෙකොල්ලෝ අතරේ යහපත් සම්බන්ධයක් තියාගෙන වැඩ කරන්නේ. හොඳ සම්බන්ධයක් තියාගෙන වැඩ කරන එක සේවකයන්ට කරන සාධාරණයි. ඒ කියන්නේ බලන්න දැන් ගොඩක් වෙලාවට ප්‍රයිවට් තැන් වල එන්නේ නිකන් අර ඔෆිස් එකේ කට්ටිය නිකන් ස්ටාෆ් එක නිකන් එක පවුලක් වගේ නිකන් එන ෆිට් එකේ නේ වැඩ. බොසා කියලා වෙනසක් නැහැ නිකන් යාළුවෝ වගේ ඉන්නේ අනිත් අයත් එක්ක සහෝදරයෝ වගේ එකට ඉන්නවා. අන්න ඒක තමයි ඒකේ සේවකයන්ට කරන සාධාරණයට. ඒක නිකන් ඉස්සර එහෙම නෑනේ. හාම් පුතාලා කියලා ඉස්සර කිව්වේ එක. සේවකයා අනිත් එක හාම් පුතාලා නිකන් අර ගහලා බැනලා තර්ජනය කරලා නිකන් වහල්ලු විදිහට මේ සේවකයෝ කියන්නේ. දැන් එහෙම නෑ නිකන් සේවකයා නිකන් පාර්ට්නර් කෙනෙක් වගේ ගොඩක් වෙලාවට තියාගන්න. ඉතින් ඒක සේවකයන්ට කරන සාධාරණයක්. සේවකයා කැමති ඒක. ඊළඟට වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම. 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 මොකක්ද වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව ඇති කරනවා කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් සේවකයෝ වැඩ කර ඉන්න වෙලාවේදී සේවකයන්ට මොකක් හරි අනතුරක් ආපදාවක් එහෙම වෙන්න පුළුවන් නම් වැඩ කර ඉන්න වෙලාවේදී ඒ අදාළ වැඩේ කිරීම නිසා අතපය කැඩෙන්න, පිච්චෙන්න, ඒ වගේ දේවල් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් මේ අදාළ වැඩේ කරන්න ගිහිල්ලා මැෂින් එකට අත හුවෙයි. ඉස්සල වැඩි. ඒ කර්මාන්ත ශාලාවේ මොකක් හරි වැඩක් කර ඉදි කරන්න එක වැඩි. එහෙම වෙනවා නම් ඒ කියන්නේ ආයතනයේ විසින් සේවකයන්ගේ සමාජ වගකීම් පැහැරහැරීම. සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හැම වෙලේම හිතන්න ඕන ව්‍යාපාරයක් ඇටියෙ. තමන්ගාව වැඩ කරන සේවකයන්ට වැඩ කර ඉන්න වෙලාවෙදී කිසිම අනතුරක් ආපදාවක් නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඒකත් සේවකයෝ වෙනුවෙන් කරන්න පුළුවන් සාධාරණත්වයක්. තව එකක් කියන්න සමානාත්මතාවය ආරක්ෂා කිරීම. සමානාත්මතාවය ආරක්ෂා කිරීම. සමානාත්මතාවය ආරක්ෂා කිරීම. ඒ කියන්නේ හැමෝටම එක වගේ සලකන්න කියන එක. හැමෝටම සමානව සලකන්න කියන එකයි යොමු කියන්නේ. එක්කෙනෙකුට එක විදිහක් තව එක්කෙනෙකුට තව විදිහක් එහෙම කරන්නේ නැතුව හැමෝටම සමාන විදිහට සලකන්න. හරිද? සමානාත්මතාවය. ඔන්න සේවකයන්ට සාධාරණයක් කළා ඉවරයි. හරිද? දැන් මුලින්ම පරිසරයට සාධාරණයක් කරා, ඊළඟට ගණදනුකරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරා, ඊළඟට සේවකයන්ට සාධාරණයක් ඉෂ්ට කරා. තව අපිට ඉන්නවා අපේ අයිතිකරුවන්ට සාධාරණයක් කරන්න ඕනේ. අයිතිකරුවන්ට
අයිතිකරුවන්ට නම් කීපයක් තියෙනවා ළමයි. අයිතිකරුවෝ කියලා කියනවා, ආයෝජකයෝ කියලා කියනවා, කොටස්කරුවෝ කියලා කියනවා. එක එක ව්‍යාපාරවල අයිතිකරුවන්ව හඳුන්වන නම්. සමාගම් වල කියන්නේ කොටස් හිමියෝ කියලා. ඒ වගේම ව්‍යාපාරයකට ආයෝජනය කරලා තියෙන අය තමයි අයිතිකාරයෝ කියන්නේ. අපි නිකන් සිල්ලර කඩයක් මොවාගෙන මේවා හිතලා හරියන්නේ නැහැ. ඒ වගේ එකක් ගත්තාම ඉතින් අයිතිකාරයා කියන්නේ ඉතින් අර කඩේ මුදලාරිනේ යාමනේ කඩේ ඉන්නේ. මෙතන එහෙම නැහැ අයිතිකරුවා ආයෝජකයා කියලා කියන්නේ ප්‍රාග්ධනයේ සපේන අය. ඒතර ව්‍යාපාරයේ හැටියට දැනගන්න ඕනේ තමන්ට ප්‍රාග්ධනයේ සපයපු අයට තමන් වෙනුවෙන් සල්ලි වියදම් කරපු අයට සාධාරණයේ ඉෂ්ට කරන්නේ. මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය දාපු අය තමයි අයිතිකාරයෝ කියන්නේ. ඒතර ඒගොල්ලෝ වෙනුවෙන් මොකක්ද කරන්න තියෙන සාධාරණය බලන්න. ආයෝජකයන් එහෙම නැත්නම් අයිතිකරුවන් කෙරෙහි සමාජ වගකීම. ව්‍යාපාරයට මුදල් ආයෝජනය කළ කොටස්කරුවන්ට සාධාරණයේ කිතු කිරීම මෙන්න දහස් වේ. එකක් තමයි ආයෝජනයේ සාධාරණ ඉපීමක් දෙන්න ඕනේ. වංචා දූෂණ වලින් තොරව කළමනාකරණය කරන්න ඕනේ. හොඳ මූල්‍ය තත්ත්වයක් ව්‍යාපාරය තුළ පවත්වාගෙන යන්න. ඒක තමයි ව්‍යාපාරයක් හැටියට තමන්ගේ අයිතිකරුවන්ට කරන්න තියෙන සාධාරණ. මොකද ඒගොල්ලන්ගේ ආයෝජනයට සාධාරණ ඉපීමක් අපි දෙන්න ඕනේ. වංචා දූෂණ වලින් තොරව කළමනාකරණය. ඒ කියන්නේ ඒගොල්ලන් අපිට දුන්න සල්ලි වංචා කරන්නේ නැතුව ඒවා හරියට කළමනාකරණය කරන්න. හොඳ මූල්‍ය තත්ත්වයක් ව්‍යාපාරය තුළ පවත්වාගෙන යන්න. ඒ මොකක්ද හොඳ මූල්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්නේ කියන්නේ? ඒ කියන්නේ ඕනකට වඩා ණය වැඩි කරගන්න නැතුව ව්‍යාපාරය තුළ හැම වෙලෙම සල්ලි තියෙන අර අසීරු තත්වයකට මුහුණ දෙන්න පුළුවන් විදිහට ව්‍යාපාරය පවත්වාගෙන යන්න දැනගන්න. ඒක ඇවිල්ලා අර අයිතිකරුවෝ වෙනුවෙන් කරන්න තියෙන සාධාරණ. හරිද? ඔන්න දැන් ඔය කියන පාර්ශවයන් හතරටම පුතේ අපි සාධාරණයක් කරලා ඉවරයි. ඒ කියන්නේ දැන් ඔන්න ව්‍යාපාරයක් හැටියට මෙන්න මේ හතර දෙනාට ඔන්න ඔය කරන්න තියෙන දේවල් අපි ටික ටික හරි කරා නම් අන්න අපිට කටක් කරලා කියන්න පුළුවන් අපි සමාජ වගකීම් ඉටු කරා කියන. මේ සමාජ වගකීම් ඉටු කරා කියන එකේදී ප්‍රධාන වශයෙන් ඉන්නවා පාර්ශවයන් හතරක්. කවුද හතර? අයිතිකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, පරිසරය. ඔක තමයි පාඩමේ සාරාංශය. සමාජ වගකීම් ඉටු කළ යුතු ප්‍රධාන පාර්ශවයන් මොනවාද? අහනවා නිතරම. එතකොට අපි සමාජ වගකීම් ඉටු කරන්න ඕනේ ප්‍රධාන පාර්ශවයන් මොනවාද? අයිතිකරුවන්ට, සේවකයන්ට, ගනුදෙනුකරුවන්ට, පරිසරයට. සාධාරණයක් කරන්න. හරි? ඒ එකිනෙකාට ඔය සාධාරණයක් කරනවා කියලා කියන එකේදී මොනවද කරන්න කියන්නේ අපි? අපි මොනවද කරන්න ඕනේ? ඒක තමයි දැන් මේ ලියලා දෙන්නේ. පරිසරයට කරන්න ඕන දේවල් ටික ලියාගත්තා. සමාජයට කරන්න ඕන දේවල් ටික ලියාගත්තා. නෙමෙයි පරිසරයට, සේවකයන්ට, අයිතිකරුවන්ට, ගනුදෙනුකරුවන්ට. ඒ එක් එක් පාර්ශවයන්ට කරන්න තියෙන සාධාරණත්වයන් ටික තමයි දැන් අපි ඔය ලියන්නේ. හරිද? හරි. උතරද තියෙනවා කොටුවක් අස්සේ දාලා පොඩි කතාවක්. කොටස් කරුවන් එරෙහි ඇල්මැති පාර්ශව යන්නේ කුමක් අදහස් වේද? මොකද කියන්නේ? කොටස් කරුවන්ට එරෙහි ඇල්මැති පාර්ශව යන්නේ කුමක් අදහස් වේද? ඕක පහදන්න කියලා සමහර අවුරුදු වල පේපර් එකේ අහලා තියෙනවා. ඔකේ ලස්සන කතාවක් කියන්නේ. මෙච්චර වෙලා මම ඕගොල්ලන්ට කියවපු ටික ඔය තනි වාක්‍යයක් සිටිනවා. අනේක සිංහල තේරෙන්න ඕනේ වැඩි හරියක් BS වල ලකුණු ගන්න. කොටස් කරුවන්ට එරෙහි ඇල්මැති පාර්ශව යන්නේ කුමක් අදහස් වේද? කොටස් කරුවෝ කියන්නේ කාටද? මම දැන් ඩිංගකට කලින් කිව්වා කොටස් කරුවෝ කියලා කියනවා අපි ව්‍යාපාරවල කාටද? අයිතිකරුවන්ට. අයිතිකරුවන්ට. අයිතිකරුවන්ට කියන තව නමක් තමයි කොටස් කරුවෝ. හරි? කොටස් කරුවන්ට එරෙහි කියන්නේ අයිතිකරුවන්ට එරෙහි වෙන්නලු ඇල්මැති පාර්ශව ගැන හිතන්නලු. ඒකෙන් මොකක්ද අහනවා එයා අදහස් කරලා තියෙන්නේ. ව්‍යාපාරයක් හැටියට තමන්ගේ අයිතිකරුවන්ට එරෙහි වෙනවා කියලා කියන්නේ. ඉතින් මා තාක්ෂණික වැඩන්නේ අයිතිකරුවන්ට එරෙහි වෙනවා කියන්නේ. තමන්ගේ ව්‍යාපාරයට සල්ලි දාපු මිනිස්සුන් අයිතිකාරයෝ කියන්නේ.
අයිතිකරුවන්ට එරෙහි කියන්නේ අයිතිකරුවෝ ගැන හිතන එක නවත්තන්න. විරුද්ධව වැඩ කරන්න කියලා නෙමෙයි කියන්නේ. අයිතිකරුවෝ ගැන හිතන එක නවත්තන්න. එහෙනම් අහවල් එක ගැන හිතන්නේ. අයිතිකරුවෝ ගැන හිතන එක නවත්තලා ඇල්මැති පාර්ශව ගැන හිතන්න. අන්න ඒකයි කියන්නේ. මොකද්ද මෙයාට මේ කියාගන්න ඕමනා වෙලා තියෙන්නේ මේ අපබ්‍රංශ වලින්? අයිතිකරුවෝ ගැන හිතන එක නවත්තලා ඇල්මැති පාර්ශව ගැන හිතන්න. මේ ප්‍රකාශය තුලින් මේ ප්‍රකාශය කියන කෙනාට මොකද්ද මේ කියාගන්න දඟලන්නේ මෙයා? උදේ අයිතිකරුවෝ ගැන හිතන එක නවත්තලා ඇල්මැති පාර්ශව ගැන හිතන්න කියලා නේ කියන්නේ. එතකොට ඔයා තේරුම් ගන්න ඇල්මැති පාර්ශව කියලා කිව්වහම ඒක ඇතුලේ අයිතිකරුත් ඉන්නවා. ඇල්මැති පාර්ශව කියලා කිව්වහම ඒ ඇල්මැති පාර්ශව කියන ගොඩේ අයිතිකරුත් ඉන්නවා. එහෙනම් මේ මොකද්ද කියන්නේ? අයිතිකරුවා ගැන විතරක් හිතන එක නවත්තලා සියලුම ඇල්මැති පාර්ශව ගැන හිතන්න. මේ කියලා ඔබට කිව්වේ සමාජ වගකීම් කියන එකේ තේරුම වල තියෙන්නේ. අපි තේරුම් ගත්ත විදිහ නෙවෙයි එයා ඒක කියලා තියෙන්නේ. වගේ අමාරු වෙන්නේ ප්‍රශ්නේ ඒකයි. අපි කිව්වේ හැමෝටම අයිතිකරුවන්ට විතරක් නෙවෙයි හැමෝටම සාධාරණයක් වෙන විදිහට වැඩ කරන්න කියලා. ඒ අපි කියපු කතාව එයා කියනවා මෙහෙම. අයිතිකරුවන්ට කොටස්කරුවන්ට එරෙහි ඇල්මැති පාර්ශව. කොටස්කරුවෝ ගැන හිතන එක නවත්තලා ඇල්මැති පාර්ශව ගැන හිතන්න. ඇල්මැති පාර්ශව වලදී අපි දන්නවා අයිතිකරු කොහොමද ඉන්නවා. පළවෙනි පාඩමේදී ඇල්මැති පාර්ශව ගන්නකොට අයිතිකරුත් එතන හිටියද. එහෙනම් මේ මෙයා නොකියනුගේ කියලා තියෙන්නේ අයිතිකාරයෝ ගැන විතරක් හිතන එක නවත්තලා සියලු ඇල්මැති පාර්ශව ගැන හිතන්න කියන එක. අයන ලියන්නේ මේන් අදහස් වන්නේ අයිතිකරුවන් ගැන පමණක් නොව සියලුම ඇල්මැති පාර්ශවයන්ට සාධාරණයක් වන අයුරින් සියලුම ඇල්මැති පාර්ශවයන්ට සාධාරණයක් වන අයුරින් කටයුතු කළ යුතු බවයි. එනම් සමාජ වගකීමයි. සමාජ වගකීම් ඉටු කිරීමයි. හරි. එවනම් පුතේ සමාජ වගකීම් එක ඉවර කරන්න තව චුට්ටයි තියෙන්නේ. අපි ඒක ඊළඟ දවස් ඉවර කරලා ආචාර ධර්ම කොටසට ගිය හැකි. අපිට තව තියෙන්නේ සමාජ වගකීම් ඉටු කරන එකේ වාසිය අවාසි ඕ ටික කතා කරන්න. ඒතකොට දැන් මේ වෙද්දී විසුතුනේ මේ පන්තියට සම්බන්ධ වෙන හැමෝටම වගේ නිබන්ධන ලැබිලා නැත්තේ. අර අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්න ළමයින්ට විතරයි මම නිබන්ධන යවන්න තියෙන්නේ. ඊට අමතරව තාම මේ දක්වා ලැබුණ නැත්නම් පොඩ්ඩක් කියන්න මොකද කියලා බලන්න පුළුවන්. දැන් මේ වෙද්දී හැමෝටම වගේ ලැබිලා ඉවරයි. ජූලි මාසේ බලමු සංචාරණ සීමා නැති වුණොත් ඕගොල්ලන්ට සාමාන්‍ය පුරුදු විදියට ආයතන හරහා ටියුට් ලබා ගන්න පුළුවන්. පෙරමුණු ඉතින් මේ මාසේ කරපු විදියටම කරගෙන යන්න පුළුවන්. එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්.